මීළඟට සාකච්ඡා කරන්න යන තවත් වැදගත් මාතෘකාවක්. දැන් ඔයගොල්ලෝ මතක ඇති අපි කතා කරා අස්ථාවර තරංග සම්බන්ධ. අස්ථාවර තරංග වල ගුණ ඒ වගේම ප්‍රගමන තරංග කියන්නේ මොනවද? ඒ හා සම්බන්ධ කාරණා අපි ඉස්සෙල්ලා කොටසේ සාකච්ඡා කරා. එතනදී අපි සාකච්ඡා කරා මේ තන්තු වල ඇතිවන තරංග සම්බන්ධය. හරි තන්තු වල ඇතිවන අස්ථාවර තරංග සම්බන්ධව සහ ඒ වායු විවිධ වූ අවස්ථාවන් සම්බන්ධව අපි සාකච්ඡා කරා. ඒවෙන් ගැටලු විසඳුවා. හරි. එතකොට මේ අස්ථාවර තරංග වල අනිත් කොටස තමයි ඇත්තටම මේ වාතය තුළ නැත්නම් නල වල ඇති වෙන කම්පන කියන එක අපි සලකන්නේ යන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා මාතෘකාවක් දීලා තියෙනවා වාතය තුළ ධ්වනි තරංග වල ප්‍රචාරණය කියලා. හරි. දැන් එකපාරටම දැන් වාතය තුළ ධ්වනි තරංග ප්‍රචාරණය වෙන්නේ කොහොමද කියන කාරණාව අපි සරලව හිතුවොත් එහෙම දැන් අපි කිව්වා ශබ්දය කියන එක නේ අපිට අන්වායාම තරංග. හරි. ඒතර අන්වායාම තරංග කියන්නේ මොනවද කියලා මම ඉතින් සඳහන් කරා. හරි. අංශු කම්පණය වෙනවා නම් අංශු කම්පණය සහ මේ අංශු කම්පණය සිද්ධ වෙන්නේ චලිත වන දිශාවටම. හරි. තරංගයේ ශක්තිය ප්‍රචාරණ දිශාවටම තමයි අංශු කම්පණය සිද්ධ වෙන්නේ. හරි. එතකොට මේ අන්වායම තරංග වලින් තමයි මේ ශබ්දය ගමන් කිරීම සිද්ධ වෙන්නේ. හරි. දැන් මේ මම කතා කරන දේ පවා වාතයේ තියෙන අංශුන් උපයෝගී වෙලා තමයි ඉදිරියට ප්‍රගමණය වීම සිද්ධ වෙන්නේ. හරි. එතකොට දැන් මේ ධ්වනි තරංග ගමන් කරන්නේ ධ්වනි තරංග වාතයේ ප්‍රචාරණය වෙනවා නම් හරි යම්කිසි ප්‍රචාරණ වේගයක් තියෙනවා. ඒ ප්‍රචාරණය වෙන්න බලපාන්නේ මොන කාරණාද කියලා තමයි අපි මෙතනදී සලකා බලන්න යන්නේ. හරි. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් සරලව අපිට මම හිතන්නේ O level කාලේ පරීක්ෂණයක් කරනවා අර මේ ශබ්දය ගමන් කරන අනිවාර්ය මාධ්‍යයක් අවශ්‍යයි කියන එක. හරි. ඔයගොල්ලෝ දන්නවා අර විදුලි සීනුවක් නාද කරනවා රික්තයක් තුල. හරි. රික්තයක් තුල නාද කරාම මේ කම්පණය වෙනව පෙවුනට ඒ ශබ්දය පිටතට එන්නේ නැහැ. හරි. ඒ රික්තය තුලින් ශබ්දය ගමන් කරන්නේ නැති නිසා. හරි. එතකොට අනිවාර්යයෙන්ම ශබ්දය ගමන් කිරීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. හරි. කම්පන තරංග ගමන් කරන මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. දැන් එතකොට මෙතනදී අපි කතා කරන්නේ මේ වාතයේ ධ්වනි තරංග වල ප්‍රවේගය බලපාන කාරණා මොනවද කියන එක. හරි. බලන්න මොකද කියලා තියෙන්නේ කියලා මෙන්න මෙහෙම කියනවා. වාතයේ තුළ ධ්වනි තරංග ප්‍රචාරණය කිරීම මූලික වශයෙන් බලපාන සාධක කිහිපයක් පවතිනවා. ඒවා නම් උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය. හරි. ඒවා පහත අයුරු ධ්වනි ප්‍රවේගය සමග සම්බන්ධ වෙනවා. දැන් ඇත්තටම මෙතනදී මේ වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය සම්බන්ධ සූත්‍රය ඔයගලන්ට ව්‍යුත්පන්න කරන්න නැහැ. හරි. අපි ඒක කෙලින්ම සූත්‍රයක් විදිහට දෙනවා. ඒක පාවිච්චි කරලා ඔයගලන්ට ගණන් හදන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට. දැන් අපි හිතමු මෙන්න මේ ආකාරයේ වාතයේ ධ්වනි තරංග ප්‍රවේගයේ කැපිටල් V කියලා ගත්තොත් මෙයාට ලියන්න පුළුවන් V සමානයි වර්ගමූල ගැමා RT බෙදීම කැපිටල් N. හරි. මේක කෙලින්ම සූත්‍රයක් විදිහට ඔයගලන්ට පාවිච්චි කරන්න අයිතිය තියෙනවා. හරි. එතන මොනවද මේ කියන පද? දැන් මෙතනදී ඇත්තටම අපි පද කිහිපයක් හඳුනා ගන්නවා මෙහිදී. ඔයගොල්ලන්ට පුරුදු ඒවා තියෙනවා. රසායන විද්‍යාව ඒ වගේම අපි තාපයේ පාඩමේ කතා කරන වායුන් හැසිරීම ඒ වගේ අපි කතා කරා PV සමාන nRT වගේ සමීකරණ. ඒතකොට මේ R කියලා කියන සාරවත්‍ර වායු නියතය කැපිටල් T කියලා කියන මොකද්ද? තාපගතික උෂ්ණත්වය කෙල්වින් වලින්. ඒ වගේම කැපිටල් M කියන මධ්‍යන සාපේක්ෂ මৌলিক ස්කන්ධය. හරි. ඒ වගේම ගැමා කියලා කියන්නේ විශිෂ්ට තාප පදාර්ථ අතර අනුපාතය. හරි. මෙන්න මෙහෙම ගන්න පුළුවන්. දැන් ගැමා කියන එක නෑවිලා අපිට CP බෙදීම CV. හරි. නියත පීඩනයේ විශිෂ්ට තාප පදාර්ථ බෙදීම නියත පරිමාවයේ විශිෂ්ට තාප පදාර්ථව තමයි මේ ගැමා කියලා කියන්නේ. මේක මතක තියාගන්න එකට වඩා වැඩියක්. හරි. එකට වඩා වැඩියක්. ඊට පස්සේ මේක උගලන් නියත අතර ප්‍රධාන විශිෂ්ට තාප පදාර්ථ අතර අනුපාතය. හරි. ඒ වගේම කැපිටල් R. හරි. ඒකට අපි කියනවා සාරවත්‍ර වායු නියතය. හරි. ඒ වගේම කැපිටල් T කියලා කියන්නේ තාප ගතික උෂ්ණත්වය. හරි. තාප ගතික උෂ්ණත්වය. ඒ වගේම කැපිටල් M කියලා කියන්නේ මොකද්ද? මධ්‍යන සාපේක්ෂ මෞලික ස්කන්ධය කියලා අපිට කියන්න පුළුවන්. හරි. ස්කන්ධය. හරි. ඔනෝටි උපදික පැහැදිලිව තේරුම් ගන්න. හරි. ඒත් එක්ක පළවෙනි ස්පේස් එකක් තියෙනවා. මෙන්න මෙහෙම ලියන්න කරුණක් දාලා. ලියන්න මෙහෙම. වාතය තුළ ධ්වනි තරංග ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් ලෙස වායු අංශුන් පෙනී සිටී. මෙම වාතය තුළ ධ්වනි තරංග ප්‍රවේගය
විශේෂයෙන් ආර්ද්‍රතාවය තාපගතික උෂ්ණත්වය සහ වායුක ප්‍රධාන විශිෂ්ට තාප ධාරතා අතර අනුපාතය යන කරුණු මත රඳා පවතී. ඒවා අතර සම්බන්ධතාවය හරි කියලා මේ ටික ලස්සනට පැහැදිලිව පළවෙනි ස්පේස් එකේ සටහන් කරගන්න දැන් පුළුවන්. හරි. දැන් ඊට පස්සේ තවත් පොඩි සම්බන්ධයක් අපි ගන්න යනවා. දැන් මොකලන් මතකයි අපි වාතයේ ගුණතරංග ප්‍රවේගය සඳහා සූත්‍රයක් ගත්තා. V සමානයි වර්ගමූල gamma RT බෙදීම capital M. හරි capital M. එතකොට දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවානේ. දැන් අපි හිතමු මේ වාතයට හරි වාතයේ කොටසකට අපිට ඕන දාන්න පුළුවන් PV සමාන nRT කියන සමීකරණ. හරි PV සමාන nRT. දැන් ඔයාලට මතකයි PV සමානයි simple m බෙදීම මෙතන capital M RT. හරි ඊපස්සේ P සමානයි මෙතන n තියෙන මේ V පල්ලෙහාට ගෙන m බෙදීම V. වැඩි කිරීම RT බෙදීම capital M. හරි. ඔය. දැන් මේ m බෙදීම V කියන්නේ මොකක්ද? ඒ රාශිය අපි දන්නවා ගණන්. හරි. මෙන්න මේක ගණන්. ඒතර එහෙනම් මෙහෙම ගන්න පුළුවන්. P බෙදීම ρ මේක P බෙදීම ρ සමානයි RT බෙදීම. හරි ඔහොම සම්බන්ධයක් ගත හැකියි. එතකොට යම් කෙනෙකුට පුළුවන් එතන මේ RT බෙදීම කියලා මෙන්න මෙතන කොටසක් තියෙනවා. ඒකට මෙයාම ආදේශ කරනවා. හරි. එතන එහෙනම් එතකොට එනවා V සමානයි වර්ගමූල gamma P බෙදීම කවුරු කියලාද? ρ කියලා. එතකොට මෙන්න මේ සමීකරණය දිහා බලලා කෙනෙකුට කියන්න පුළුවන් සමහර ලාවට මේ වාතයේ දොළතරංග ප්‍රවේගය පීඩනය හා ඝනත්වය මත දාපවතිනවා කියලා. හරි. මේ සූත්‍රයෙන් එකපාරට එහෙම පෙරුණා ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද හේතුව දැන් අපි හිතමු ඝනත්වය වැඩි වෙනවා කියලා. ඒතර ඝනත්වය වැඩි වෙනවා නම් ඒකීය පරිමාවකින් අංශු ප්‍රමාණය වැඩි වෙනවා. හරි. ඒතර ඒකීය පරිමාවකින් අංශු ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ ඒතර පීඩනයක් මොකද වෙන්නේ? වැඩි වීම සිද්ධ වෙනවා. මේ ඝනත්වය හෝ පීඩනය එකිනෙකට ස්වයංත්ව වෙනස් කරන්න බෑ. හරි. එතකොට මේ ඝනත්වය සහ පීඩනය අතර අනුපාතය නියතයි. හැබැයි නියතයක් කොට ඒ උෂ්ණත්වය මත දාපවතින නියතයි. හරි. ඒ කියන්නේ වාතයේ දුරතරංග ප්‍රවේගයට ප්‍රවේගය පීඩනය හෝ ඝනත්වය මත දාපවතින්නේ. හරි. ඒක පැහැදිලිව තේරුම් ගන්න. ඒක දාපවතින උෂ්ණත්වය මත සහ ආර්ද්‍රතාවය මත පමණයි. හරි. උෂ්ණතාවය අතර අනුපාතය මත කොහොමද දාපවතිනවා. හරි. අන්න ඒක නිසා පැහැදිලිව තේරුම් ගන්න වෙනවා ඒක. හරි. සමහර ලාට ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා මේ බහුවර්ග ප්‍රශ්නවලදී අහනවා මේ වාතයේ දුරතරංග ප්‍රවේගය දාපවතින්නේ මේ. හරි කියන පීඩනය දිහා. පීඩනය මත දාපවතින්නේ. ඒක ඝනත්වය දිහා. ඝනත්වය මත දාපවතින්නේ නැහැ. හරි. අන්නේ කාරණාව තේරුම් ගන්න ඕනේ. මේ සූත්‍රයෙන් මෙහෙම පෙවුනට මේ ඝනත්වයේ වැඩි වීමට සාපේක්ෂව පීඩනයක් වැඩි වෙනවා. එහෙනම් ඝනත්වයේ සහ පීඩනය අතර අනුපාතය සෑමීටම නියතයි. එහෙනම් තාපගතික උෂ්ණත්වයේ සහ අනිත් කාරණාව විතරයි වාතයේ දුරතරංග ප්‍රවේගය දාපවතින්නේ. ඝනත්වයේ හෝ පීඩනය මත දාපවතින්නේ. හරි. එතන මේ පල්ලෙහා ස්පේස් එකක් දීලා තියෙනවා. ස්පේස් එකකින් මේක සටහන් කරගන්න පුළුවන්. සටහන් කරගෙන ඉවර වෙලා සටහන් කරගෙන ඉවරලා මෙන්න මේක ලියන්න වෙනවා. හරි. ලියන්න තරුවක් දාලා මුලින් මේක ලියලා හිටියත් කමක් නැහැ. කියන්නේ වාතයේ දුරතරංග ප්‍රවේගය ඝනත්වය හෝ පීඩනය මත රඳා නොපවතී. ඝනත්වය හෝ පීඩනය මත රඳා නොපවතී. යම් හේකින් ඝනත්වය ඉහළ නැංවූ විට ඒකක පරිමාවක ඇති අංශුන් ප්‍රමාණය ද වැඩි වී පීඩනයේද වැඩි වීම සිදු වේ. හරි. පීඩනයේද වැඩි වීම සිදු වේ. එයනවා ඝනත්වය සහ පීඩනය අතර අනුපාතය සලකන උෂ්ණත්වයේ මත රඳා පවතින
නියත ඒකක. එබැවින් ඝනත්වය හෝ පීඩනය මත වාතයේ ද්‍රව්‍ය තරංග ප්‍රවේගය රඳා නොපවතී. හරි කියලා ඔයාලට පුළුවන් මේක දැන් සටහන් කරගෙන තේරුම් ගන්න සිදු කරන්න. මේකට තියෙනවා තවත් වැදගත් මාතෘකාවක්. මොකක්ද? මේ ධ්වනි ප්‍රවේගයේ කෙරෙහි ආර්ද්‍රතාවයේ බලපෑම. දැන් මේ ආර්ද්‍රතාවය කියන්නේ මොකක්ද? හරි ආර්ද්‍රතාවය සම්බන්ධව අපි සාකච්ඡා කරා තාපයේ ඒකකය. ආර්ද්‍රතාවය කියන්නේ මොකක් හරි පරිසර පද්ධතියක් තුළ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය සම්බන්ධ වෙනවා. හරි ජල වාෂ්ප ප්‍රමාණය වැඩි නම් ආර්ද්‍රතාවය වැඩි කියනවා. ජල වාෂ්ප ප්‍රමාණය අඩු නම් ආර්ද්‍රතාවය අඩුයි කියනවා. ඔයාලට මතක ඇති තාපයේ ස්ටඩි එකේ පාවිච්චි කරා නම් අපි ඉතින් දසන්ට සාපේක්ෂ ආර්ද්‍රතාවය නිරපේක්ෂ ආර්ද්‍රතාවය වෙනස් වෙන ප්‍රස්තාරය සියල්ල හොඳටම සාකච්ඡා කරා. හරි සාකච්ඡා කරා ඒක යූස් කරමු නැති ළමයි පාවිච්චි කරමු නැති ළමයි ඉන්නවනම් ඔයාලට පුළුවන් ඒක අතරම පාවිච්චි කරලා තාපයේ පාඩම හොඳටම කරගන්න. හරි කොහොම වුණත් මෙන්න මෙහෙම කියනවා. වායු ගෝලයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය වාතය තුළ ධ්වනි තරංග ප්‍රවේගය කෙරේ බලපාමක් ඇති කරනවා. හරි වේග සහ තෙත් වාතයේ ප්‍රධාන විශිෂ්ටාවදායක අතර අනුපාතයේ සැලකිලි වෙනස්කමක් පෙන්වන්නේ නැහැ. හරි නමුත් ජල වාෂ්පන අනුකභාරය වේග වාතයේ අනුකභාරයට වඩා අඩුයි. එබැවින් තෙත් වායු තුළ ධ්වනි තරංග වේගය එම උෂ්ණත්වයේ පවතින වේග වාතයේ ධ්වනි තරංග ප්‍රවේගයට වඩා වැඩි. හරි දැන් මෙහෙම කිව්වට අපි බලමු කොහොමද මේක අදහසක් ගන්නෙ. හරි දැන් ඔයාලට මතකයි මෙන්න මෙහෙම මම කියවන්නේ. දැන් වාතයේ තුළ ධ්වනි තරංග ප්‍රවේගය v සමානයි වර්ගමූල gamma r t බෙදීමේ. එතකොට මේගොල්ලෝ අපිට කියනවා මොකක්ද මේ gamma කියන එක කෙනා වේග වාතයේ සහ මේ තෙත් වාතයේ ලොකු වෙනස්කමක් දක්වන්නේ නැහැ. හරි ඒ නිසා ඒක බලපෑම සලකන්න ඕනේ. හැබැයි මේ බලපෑම මෙන්න මේ කැපිටල් M කියන හාදය. හරි කායයට කැපිටල් M කියන හාදය. මේ කැපිටල් M කියලා කියන්නේ වාතයේ මධ්‍යම සාපේක්ෂ මৌলিক ස්කන්ධය කියලා කියනවා. දැන් එතකොට පොඩ්ඩක් මෙන්න මෙහෙම හිතන්න. මේ වාතයේ වැඩිපුර තියෙන වායු සංඝටක අපි ගත්තොත් නයිට්‍රජන්. හරි ඊට පස්සේ ඔක්සිජන්. එතකොට දැන් මේ සියල්ල මධ්‍ය නාගයක් ගන්නකොට 70% දක්වා නයිට්‍රජන් ඉන්නවනේ. එතකොට දැන් වැඩි බලපෑමක් කරන්නේ නයිට්‍රජන්. හරි අපි අනිත් සංඝටක ටික මොහොතට අමතක කරමු. අමතක කළා මෙන්න මෙහෙම හිතමු. වාතයේ නයිට්‍රජන් විතරක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් නයිට්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපිට කියන්න පුළුවන් 28යි කියලා. හරි 14යි 28යි 28. එතකොට දැන් 28යි නම් එතකොට අපි හිතමු අනිත්‍යව නැත්තම් හෝ අනිත්‍යව තිබුණා කියලා හිතමුකෝ. තිබුණා මේ මධ්‍යන සාපේක්ෂ මৌলিক ස්කන්ධය ආසන වශයෙන් 28යි කියලා හිතමුකෝ. ආසන වශයෙන් 28. හරි. එතකොට දැන් මේකට ජල වාෂ්ප එකතු වෙනවා. මේ පද්ධතිය ජල වාෂ්ප වැඩි වෙනකොට මොකද වෙන්නේ බලමු මේ 28 කියන ආගේට. හරි. දැන් ජල වාෂ්ප වල H2O නේ. H2O වල අපි දන්නවා කීයද 16යි 18. එතකොට දැන් 28ක් මධ්‍ය නාගයේ තියෙන තැනකට මේකට 18 එකතු කරනවා. එතකොට 18 එකතු කරනකොට මධ්‍ය නාගය මොකද වෙන්නේ? අඩුවීම සිද්ධ වෙනවා. හරි. 28ට 18 එකතු කරනකොට 28 ගොඩකට 18 එකතු කරනකොට මධ්‍ය නාගය අඩු වෙනවා. දැන් 28 එකතු කරොත් මධ්‍ය නාගය වෙනසක් වෙන්නේ නැහැ. හරි. 28 වඩා වැඩි එකතු කරොත් එහෙම මධ්‍ය නාගය වැඩි වෙනවා. ඒ වගේම තමයි 28 එක්කිනාට 28 වඩා අඩු. ඒ කියන්නේ ජල වාෂ්ප 18යි ඒකත් එකතු කරොත් එහෙම අන්න මධ්‍ය නාගය මොකද වෙන්නේ? අඩුවීම සිද්ධ වෙනවා. අන්න එතකොට ඕගොල්ලන්ට පේනවා ජල වාෂ්ප එකතු කිරීමේදී නැත්නම් ආර්ද්‍රතාවය වැඩි වීමේදී මේ මධ්‍යන සාපේක්ෂ මৌলিক ස්කන්ධය කියන පදේ කැපිටල් M කියන එක අඩු වෙනවා. එතකොට යටපදේ අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද වෙන්නේ? සමස්ත පදේ මොකද වෙන්නේ? වැඩි වීම සිද්ධ වෙනවා. හරි. අන්න ඒක නිසා තමයි ආර්ද්‍රතාවයේ වැඩි වීමත් සමග වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය මොකද වෙන්නේ? වැඩි වීම සිද්ධ වෙනවා. හරි. ඒ කාරණා පැහැදිලිව තේරුම් ගන්න. හරි. පළවෙනි ස්පේස් එකක් තියෙනවා. මෙන්න මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. වාතය තුල වැඩි වශයෙන් වැඩි ප්‍රතිශතයක් අඩංගු වන්නේ නයිට්‍රජන් වායුවයි. ඊට අමතරව ඔක්සිජන්ට සැලකිලි ප්‍රමාණයක් පවතී. මේවායේ මධ්‍යන අගය 28ට 28යි ග්‍රෑම් මවුලයට කිව්වත් කමන්නේ. හරි 28ට ආසන්න අගයක් වන බැවින් ආසන්න අගයකි.
හරි. බාහිර වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වන විට සාපේක්ෂ මৌলিক ස්කන්ධය 18 ග්‍රෑම් මවුලයට වූ කොටසද සැලකිය යුතුයි. එවිට මධ්‍යන අගය 28 ග්‍රෑම් මවුලයට වඩා අඩුවන බැවින් ආරම්භක අවස්ථාවට වඩා වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය වැඩි වීම සිදු ඒ දෙක මම දැන් සරල උදාහරණයක් කියන්න. දැන් අපි හිතමු අපෙන් අහනවා මේ H2 වායුව තුල සහ O2 වායුව තුල ගත්තාම පස්සේ මේ දෙකකින් වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය වැඩි කාලෙක. හරි. ඒක ඔයගොල්ලෝ බලන්න තියෙන සරල දෙයයි. මොකද මුලින් බලන්න සාපේක්ෂ මৌলিক ස්කන්ධය අඩුම කාලෙක කියලා. එයාට තමයි ප්‍රවේගය වැඩි. ඒකෝට එහෙම ගත්තාම පස්සේ H2 වල තමයි H2 වල 2යි O2 වල 32යි. එතන එහෙම ගත්තාම පස්සේ H2 වල තමයි ධ්වනි ප්‍රවේගය වැඩි වෙන්නේ. හරි. මොකද හේතුව සාපේක්ෂ මৌলিক ස්කන්ධය අඩු වීම නිසා. අපි මේ වගේ ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න කොටසෙදී සාකච්ඡා කරනවා. හරි. එතන එහෙනම් වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය ගැන දහසක් ගන්න පුළුවන්. හරි. එතකොට මම නැවතත් මතක් කරන්න මෙන්න මෙහිම කාරණා ටික අපි සාකච්ඡා කරා. පළවෙනි දේ කිව්වා වාතය තුල ධ්වනි තරංග ප්‍රචාරණය වෙනකොට බලපාන චාරණයට බලපාන කාරණා මොනවද කියලා. එතනදී අපි තේරුම් ගත්තා මොනවද? උෂ්ණත්වය, ඒ වගේම මධ්‍යන සාපේක්ෂ මৌলিক ස්කන්ධය සහ වායුවක ප්‍රධාන විශිෂ්ට පදාර්ථ අතර අනුපාතය. හරි. කියන කාරණා මත වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය නදාපවතිනවා. ඊට පස්සේ PV සමාන NRT දාලා අපි සූත්‍රයක් නියුත්පන්න කරලා බැලුවා. පීඩනය හෝ ඝනත්වයේ මත වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය නදාපවතිනවද කියලා. එකපාරට සූත්‍රයෙන් බැලුවහම එහෙම දෙයක් වෙනවා. නමුත් ඒක සත්‍ය නෙවෙයි. හේතුව අපි කිව්වා ඝනත්වයේ වැඩි වීමේදී පීඩනයත් වැඩි වෙනවා. එතකොට සලකන උෂ්ණත්වයකට අදාළ ඝනත්වය සහ පීඩනය අතර අනුපාතය මොකද වෙන්නේ? නියතයක් වෙනවා. අන්න ඒක නිසා ඝනත්වයේ හෝ පීඩනය මත වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය නදාපවතින්නේ නැහැ. හරි. ඊට පස්සේ ඊළඟ කාරණාව අපි කිව්වා මේ ආර්ද්‍රතාවය කොහොමද වාතයේ ධ්වනි තරංග ප්‍රවේගයට බලපාන්නේ කියන කාරණා. හරි. එතනදී අපි තේරුම් ගත්තා ආර්ද්‍රතාවය වැඩි වෙනකොට මධ්‍යන සාපේක්ෂ මৌলিক ස්කන්ධය අඩු වීම සිද්ධ වෙනවා. එතකොට මධ්‍යන සාපේක්ෂ මৌলিক ස්කන්ධය අඩු වෙනකොට මේ සූත්‍රයට අනුකූලව වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය මොකද වෙන්නේ? වැඩි වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සාපේක්ෂ මৌলিক ස්කන්ධය අඩු වායුවක් සහ වැඩි වායුවක් ගත්තොත් එහෙම අපි කිව්වා සාපේක්ෂ මৌলিক ස්කන්ධය අඩු වායුව තුළ වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය වැඩි කියන කාරණා. හරි. ඔන්නේ කාරණා ටික අපි සාකච්ඡා කරේ. ඒ සම්බන්ධව පැහැදිලි අදහසක් ඔයගලන්ට ඉන්නේ නැති. බහුවර්ණ ප්‍රශ්න ඒ වගේම රචනා ප්‍රශ්න කරාදී තවත් හොඳ පැහැදිලි අදහසක් ගන්න හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ මේ ටිකේ අවශ්‍ය කරලා තියෙනවා සටහන් කරගෙන තේරුම් ගන්න පුළුවන්. මෙතනදී VH2 කියලා ගත්තොත් එහෙම මේකෙදි VO2 කියලා ගත්තොත් එහෙම H2 වල සාපේක්ෂ මৌলিক ස්කන්ධය ගත්තොත් මෙයාගේ වැඩි. හරි. මේගොල්ලෝ මෙයාගේ වැඩි. නමුත් වේග ගත්තහම මෙයා. හරි. මේ සම්බන්ධතාවයත් ඔයගලන්ට හරුවක් දාලා සටහන් කරගන්න පුළුවන් ෂෝට් නෝට් එකක් විදිහට. හරි. ඊට පස්සේ අපි නලවල ඇති වෙන කම්පැනි ගැන සලකලා බලමු. හරි. ඊළඟට අපි සාකච්ඡා කරන මේ නලවල ඇති වෙන ස්ථාවර තරංග සම්බන්ධ. හරි. මෙතනදී අත්නෝ අපි කොටස් දෙකක් සාකච්ඡා කරනවා. නලවල විවෘත නලවල සහ එක්කවල සංවෘත නලවල කියලා. හරි. මෙන්න මෙහෙම කියලා තියෙනවා. බලන්න මොකද්ද කියලා තියෙන්නේ කියලා. නලයක් තුල තිබෙන වායුව තුලින් ශබ්දය ගමන් කරන විට මෙම තරංග නලයේ අනෙක් කෙළවරින් පරාවර්තනය වීම සිදු වෙනවා. එම නිසා සමාන සංඛ්‍යාත් සහිත ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන තරංගය අනෙක් කෙළවරින් පරාවර්තනය වේ. ඉහ සඳහන් කළ පරිදි සමාන සංඛ්‍යාත් සහිත ප්‍රතිවිරුද්ධ දිශා වලට ගමන් කරන ප්‍රගමන තරංග දෙකක් ඇති වෙනවා. හරි. මෙම තරංග දෙක අධිස්ථාපනයෙන් ස්ථාවර තරංග නිර්මාණය වෙනවා. හරි. ස්ථාවර තරංග නිර්මාණය වේ. නලය තුළ පවතින වායු පදන් කම්පනයේදී සංවෘත කෙළවර පවතින වායු පදන කම්පණය වීමට හැකියාව අවම. හරි. එලෙසම විවෘත කෙළවරේ වායු පදන කම්පණය වීමේ හැකියාව උපරිමයි.
එක් කෙලවරක් සංවෘත නලයක් තුල වායු කඳක් කම්පනයේදී සෑම විටම සංවෘත කෙලවරේ නිෂ්පන්දයක්ද එතන විස්ථාපන නිෂ්පන්දයක් වෙන්න ඕනි. හරි. සංවෘත කෙලවරේ විස්ථාපන නිෂ්පන්දයක් ඇති වෙනවා. හරි. නලය තුල වායු කඳක් කම්පනයේදී සෑම විටම සංවෘත කෙලවර නිෂ්පන්දයක්ද විවෘත කෙලවර ප්‍රශ්පන්දයක්ද ඇති වෙනවා. හරි. මුලින් මාතෘකාව තියෙනවා කෙලවරක් සංවෘත එක් කෙලවරක් පමණක් සංවෘත නල සම්බන්ධතාව මුලින්ම තියෙනවා. හරි. දැන් එතකොට මෙන්න මෙහෙම කාරණාවක් තේරුම් ගන්න වෙනවා මෙතන. හරි. දැන් නලයක් තුල සිදුවන වායු කම්පන ගත්තහන් පස්සේ එතනදී මේගොල්ලෝ අපිට සඳහන් කරනවා නලය තුල මොකද වෙන්නේ? තරංග ගමන් කරනවා පරාවර්තන සහ පතන තරංග අධිස්ථාපන වෙලා ස්ථාන තරංගයක් ඇති වෙනවා. හරි. මෙන්න මෙහෙම සලකුණු පළවෙනි අවස්ථාව. දැන් මෙතනදී අපි කිව්වා එක් කෙලවරක් සංවෘත නල. හරි. මෙන්න මේ වගේ නලයක් අපිට. ඒකට මෙහෙම කෙලවරක් සංවෘත. එතකොට දැන් මේ හරියෙන් සනසුලක් කියලා කම්පණය කරලා මොකක් හරි සංඛ්‍යාතයක් ඇති කරාම පස්සේ ඒ තරංගය මෙන්න මේ විදිහට තමයි පළවෙනි අවස්ථාව. හරි. ඒ කියන්නේ අපි අනේ මේ විස්ථාපනයේ පිහිටන හැටනේ අංශ වල විස්ථාපන. එතකොට දැන් මේ නලයේ දිග අපි කැපිටල් L කියලා ගමු. හරි. මේ නලයේ දිග කැපිටල් L. එතකොට ඔයගොල්ලන්ට පේනවා දැන් මේ පතන තරංගය සහ පරාවර්තන තරංගය අධිස්ථාපනය වෙලා තමයි මේ ස්ථාවර තරංගය ඇති වෙන්නේ. දැන් මේ හැඩය ගත්තහම පස්සේ දැන් මේක ලැම්ඩා බෙදීම 4 කොටසක්. හරි. මේක ලැම්ඩා බෙදීම 4 කොටසක්. එතකොට දැන් මෙයාට අපිට සමීකරණ ව්‍යුත්පන්න කරන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ විදිහට ලැම්ඩා බෙදීම 4 කොටස් එකක් තමයි මෙතන තියෙන්නේ. හරි. ඒක තමයි කැපිටල් L ට මොනවා වෙන්නේද? සමාන වෙන්නේ. එහෙනම් ලැම්ඩා සමානයි කවුද? 4යි L කියලා ලියන්න. හරි. ලැම්ඩා සමානයි 4යි. දැන් අපිට පුළුවන් මෙයාට V සමානයි F ලැම්ඩා දාන්න. V සමානයි F ලැම්ඩා දැම්මම V හරි සමානයි F ලැම්ඩා වලට 4යි L. අන්න මේ අවස්ථාවට අපි කියන මූලිකය කියලා. මොකද කියන්නේ? මූලික. හරි. එහෙනම් මේකට අපි දෙනවා F නෝ කියලා. එයා සමානයි V බෙදීම 4යි L. හරි. V බෙදීම 4යි L. ඔය විදිහට ලියන්න. හරි. මේක තමයි මූලික අවස්ථාව. ඊළඟට මේකෙම ඊළඟ අවස්ථාව තමයි පළමු. දැන් මේවා ඇතිවීමේදී මතක තියාගන්න දැන් විවෘත නලයක් එක්කලා විවෘත පැත්තේ අර විවෘත කෙලවරේ විස්ථාපන ප්‍රශ්පන්දයක් ඇති වෙනවා. ඊළඟට සංවෘත කෙලවරේ විස්ථාපන නිෂ්පන්ද. ඒතර මේ විදිහට ගත්තහම පස්සේ මෙන්න මේ ආකාරයට ඒ තරංග රටාවත් අපිට අඳුන ගන්න පුළුවන්. මේ ආකාරයට හරි මේ තමයි ඊළඟ තරංග රටාවේ. දැන් එතකොට මේකේ දිග වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. දැන් මෙතන ලැම්ඩා බෙදීම 4 කොටස් කීයක් තියෙනවද බලන්න. මේ දින එක කොටසක්. 2යි 3යි. හරි. එහෙනම් අපිට මෙතන සම්බන්ධයක් ගන්න පුළුවන් ලැම්ඩා බෙදීම 4 කොටස් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඒක කැපිටල් L ට සමානයි. ලැම්ඩා සමානයි 4යි L බෙදීම 3. හරි. එතකොට මේකට අපව පළවෙනි උපරිධානය කියලා. එහෙනම් F1 සමානයි අපිට නැත්නම් සමීකරණය දාමු V සමානයි F ලැම්ඩා. V සමානයි F1 වැඩිකම ලැම්ඩා කියලා කියන්නේ කවුද? 4යි L බෙදීම 3යි. හරි. F1 උත්තර කරන්න පුළුවන්. F1 සමානයි 3යි V බෙදීම 4යි L. හරි. 3යි V බෙදීම 4යි. හැබැයි V බෙදීම 4යි L කියන්නේ කවුද කියලා අපි මුලින්ම සඳහන් කරා. එයා F නෝ. එහෙනම් මේක අපිට ඕන ලියන්න පුළුවන්. කවුරු කියලාද? 3යි F නෝට්. හරි. එහෙනම් මූලිකය වගේ පළවෙනි උපරිතාණය 3 ගුණයක් වීම සිදු වෙනවා. හරි. ඊළඟ අවස්ථාව තමයි හරි මූලිකයේ පළවෙනි උපරිතාණය දෙවෙනි උපරිතාණය. හරි. එයාගේ එන හැටි කොහොමද කියලා බලමු. ඒතර එයාගේ මෙන්න මේ විදිහට අපිට දකින්න පුළුවන්. මෙන්න මේ වගේ හැඩයක් තමයි වෙන්නේ. හරි. මෙන්න මේ විදිහට වෙනස් වීම සිද්ධ වෙනවා. හරි. එතකොට එතනදී බලන්න ලැම්ඩා බෙදීම 4 කොටස්. එතකොට 1යි 2යි 3යි 4යි 5. හරි. අන්න එහෙනම් මෙතනදී දිගාතර සම්බන්ධයක් ලියන්න පුළුවන්. මොකක්ද? ලැම්ඩා බෙදීම 4 කොටස් 5ක් තියෙනවා. ඒකෙට සමාන. එහෙනම් ලැම්ඩා සමානයි 4යි L බෙදීම 5. එතකොට මෙයාට කිව්වා මූලික දෙවන උපරිතාණය කියලා. එහෙනම් V සමානයි F2 ලැම්ඩා කියලා කියන 4යි L බෙදීම 5. හරි. එතකොට එහෙනම් F2 උත්තර කරාම පස්සේ මොකක්ද වෙන්නේ? 5 වැඩි කිරීම V බෙදීම 4යි L. හරි. එතකොට එහෙම වුණාම පස්සේ ගන්න පුළුවන් කවුරු කියලාද? 5යි F නෝට් කියලා. හරි. දැන් එතකොට මෙයාට පේනවා මේ එන්නේ මොනවද? මුල් අවස්ථාව F නෝට්. ඊළඟ අවස්ථාව 3යි F නෝට්. ඊළඟ අවස්ථාව 5යි F නෝට්. එහෙනම් ඊළඟ අවස්ථාව මොකද්ද? 7යි F නෝට්. හරි. මේ සෑම අනුයාත
තරංග රටා දෙකක් අතර පරතරය ඔයගලන්ට පේනවා 2යි f නෝට්. හරි ඒක ඉතාලම වැදගත් වෙනවා ගණන් හදන්න ගියාම පස්සේ. අනුයාත තරංග දෙකක් අතර පරතරය නැත්නම් අනුයාත අවස්ථා දෙකක් අතර පරතරය 2යි f නෝට්. හරි. එතකොට මේක තමයි එක්තරා සංවෘත නල තුල ඇතිවන ස්ථාවර තරංග කියලා ඔයාලට තේරුම් ගන්න හැකියාව තියෙනවා. හරි. මූලිකයේ පළවෙනි උපරිතාණය දෙවෙනි උපරිතාණය කියලා ගන්න පුළුවන්. හරි. ඔයාලට පුළුවන් දීලා තියෙන ස්පේස් එකේ ලස්සනට පාර්පෑන් පාවිච්චි කරලා මෙන්න සටහන් කරගෙන දැන් තේරුම් ගැනීම සිදු කරනවා. මිලකට සාකච්ඡා කරන්න යන්නේ මේ දෙකම විවෘත නල සම. හරි. දැන් බලමු කොහොමද ඒක ඇතුළේ තරංග රටා කියන්නේ. හරි. මේ විදිහට අපි දෙකම විවෘත නලයක් ගමු. හරි. එතකොට දැන් මෙන්න මෙහෙම දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. දැන් අපි කිව්වා ස්ථාවර තරංග ඇති වෙනවා නම් මේ තරංග දෙකක් කම්පණය තරංග දෙකක් එකිනෙක සමාන සංඛ්‍යාවක් තියෙන විස්තාරින් තරංග දෙකක්. එකිනෙක අධිස්ථාපනය වෙනවා ප්‍රගමන තරංග දෙකක්. ප්‍රතිවිරුද්ධ දිශාවට ගිහිල්ලා. හරි. එතකොට දැන් මෙතනදී අපි හිතමු දැන් සරසුලක් මෙතන තියලා කම්පණය කරනවා. හරි කම්පණය කරාම පස්සේ මේ ආසන්නයේ තියලා කම්පණය කරනවා. කම්පණය කරාම එක තරංගයක් මේ පැත්තට ගමන් කරලා දැන් ආපහු පාරක් මේ පැත්තට තරංගයක් එන්නේ බෑ. හරි තරංගයක් පොදු දිශාවට එනවා අධිස්ථාපනය වෙන්නේ. හරි ඒතර කෙනෙක් කියන්න පුළුවන් දැන් සංවෘත කෙලවරකින් වැඩිලා අනිත් පැත්තට එනවා කියලා සමහරව තේරුම් ගන්න. හරි නමුත් දැන් මෙතනදී වැඩිලා කොහොමද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම කතාවක් තමයි මෙතන තේරුම් ගන්න ඕනේ. දැන් ශබ්ද තරංගයේ මෙන්න මේක ගමන් කරනකොට හරි මේ නලය තුල ගමන් කරනකොට මේ නලය තුල වායුංශුන්ගේ පිහිටීම නැත්නම් ඝනත්වය සහ මේ එළියේ තියෙන වායුංශුන්ගේ ඝනත්වය අපි ගත්තාම පස්සේ වෙනස්. හරි ඇතුළේ තියෙන වාතයේ ඝනත්වය සහ එළියේ තියෙන වාතයේ ඝනත්වය වෙනස්. මේ ඝනත්ව වෙනස නිසා මේ මාධ්‍යයට ගිහිල්ලා මේ මාධ්‍යය වැඩිලා ආපහු පාරක් මොකද වෙන්නේ මේ පැත්තට රිෆ්ලෙක්ට් වීම නැත්නම් පරාවර්තන වීම සිද්ධ වෙනවා. හරි අන්නේ පරාවර්තන තරංගය සහ මේ පතන තරංගය අධිස්ථාපනය වෙලා තමයි මේ ස්ථාවර තරංගය ඇති. හරි ඝනත්ව වෙනස නිසා. හරිද? එතකොට දැන් මේ තරංග දෙක අධිස්ථාපන වෙලා ස්ථාවර තරංග ඇති. හරි ඒ වගේම තමයි මේ සංවෘත කෙලවරක වගේ නේ විවෘත කෙලවරකදී අංශු වල උපරිම වශයෙන් චලනීය හැකියාව තියෙනවා. හරි ඒක නිසා සංවෘත කෙලවරක හැමතිස්සෙම ඇති වෙන්නේ මොකක්ද? විස්ථාපන ප්‍රශ්න. හරි ඒක තමයි හොඳින් තේරුම් ගන්න. මොකද්ද? විස්ථාපන ප්‍රශ්න. එහෙනම් දැන් මේක ඇතුළේ මූලික තරංග රටාව ගත්තාම පස්සේ මෙන්න මේ විදිහට. හරි මේ විදිහට තමයි මූලික තරංග රටාව. හරි එතකොට ඒ කියන්නේ මෙයාගේ ලැම්ඩා සහ එල් අතර සම්බන්ධයක් අපි ගමු. දැන් එතකොට මෙතනදී අපිට මෙන්න මේ දිග. හරි L කියලා ගත්තොත් එහෙම අපිට දැන් පුළුවන් මෙහෙම. ලැම්ඩා බෙදීම 4 කොටස්. හරි මෙතන ලැම්ඩා බෙදීම 4 කොටස් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මෙයා තමයි L ට සමාන. හරි එහෙනම් ලැම්ඩා සමානයි කාටද 2යි 8. මේක සුළු කරාම පස්සේ. එහෙනම් F නෝට් අපි ගත්තොත් එහෙම අපි ගන්න පුළුවන් මූලිකයට දාලා මෙහෙම. V සමානයි මොකද්ද? F ලැම්ඩා. හරි එතකොට v සමාන f ලැම්ඩා ගත්තාම පස්සේ වාදයේ දුතරංග ප්‍රවේගයේ v සංඛ්‍යාත f නෝට් මේක 2යි. අන්න f නෝට් කියන එක නා සමානයි මොකද්ද? v බෙදීම 2යි. හරි ඔය විදිහට ගන්න පුළුවන්. හරිද? ඊළඟ අවස්ථාව තමයි මෙන්න මේක. හරි මූලිකයේ ඊළඟට පළවෙනි උපරිතාණය. හරි දැන් ඒකේ තරංග රටාවත් අපිට මේ විදිහට ගන්න පුළුවන්. මෙන්න මේවා. හරි මේ. එතනදී අපි ගත්තොත් එහෙම ලැම්ඩා බෙදීම 4 කොටස් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4. හරි ලැම්ඩා බෙදීම 4 කොටස් 4ක් තියෙනවා L. එහෙනම් ලැම්ඩා සමානයි කියන්නේ මොකක්ද? L. එහෙනම් මේ අවස්ථාවට දාලා V සමානයි F ලැම්ඩා කියන සමීකරණ දානවා. එතකොට V සමානයි F1 වැඩි කිරීම ලැම්ඩා වලට F1 සමානයි V බෙදීම L. දැන් මේක අපිට F නෝට් ඇසින් ප්‍රකාශ කරගන්න ඕන නිසා අපි උඩයි යටයි දෙකම දෙකෙන් වැඩි කරනවා. අන්න එතකොට මේ කොටස F නෝට් වේ. හරි. එහෙනම් මෙයා අපිට ලියන්න පුළුවන් කවුරු කියලාද? 2යි F නෝට්. හරි 2යි F නෝට් කියලා ලියන්න පුළුවන්. ඊළඟ අවස්ථාව මූලිකයේ පළවෙනි උපරිතාණයේ දෙවෙනි උපරිතාණය. හරි. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. හරි. කුඩු දෙකක් පවතින අවස්ථාවක් අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. හරි. මේ ආකාරයට. ලැම්ඩා බෙදීම 4 කොටස් 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒතර ලැම්ඩා බෙදීම 4 කොටස් 6යි සමානයි L. එතකොට ලැම්ඩා සමානයි මෙතන 2යි L බෙදීම 3යි. හරි. එහෙනම් මේකට ආදේශ කරන්න පුළුවන්
v සමානයි f2 වැඩි කිරීම ලැම්ඩා කියන්නේ 2l බෙදීම 3යි. හරි. අන්න f2 වෙනවා මොකද්ද? 3යි v බෙදීම 2යි l. හරි. ඒ කියන්නේ කීයද? 3යි f0 කියලා අපිට සුළු කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් f0 2යි f0 සහ 3යි f0 වශයෙන් අපිට මේවා ලබා ගන්න පුළුවන්. හරි. ඊළඟට 4යි f0 5යි f0 වගේ ගන්න පුළුවන්. හරි. දැන් එතකොට මෙතනදී වැදගත් කාරණාවක් කියන්න වෙනවා. දැන් කෙලවරක් සම්මුර්තනන් වලදී අපි ගාවේ f0 3යි f0 5යි f0. ඒ සියලු ප්‍රසංවාද තිබුණේ නැහැ. f0 වල සියලු ප්‍රසංවාද අපිට දකින්න හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි මේ දෙකතරම විවෘතනයක් ගත්තහම පස්සේ ඒකේ f0 2යි f0 3යි f0 4යි f0 5යි f0 මේ විදිහට සියලු ප්‍රසංවාද දකින්න හැකියාවක් තියෙනවා. ඒකත් විශේෂයෙන් ප්‍රශ්න කරද්දී අවබෝධ කරගන්න වෙනවා. හරි. එහෙනම් ඔයාලට පුළුවන් දීලා තියෙන ස්පේස් එකේ දෙකතරම විවෘත නලවලට අදාළ ස්පේස් එකේ මේක සටහන් කරගෙන හොඳින් තේරුම් ගැනීම සිදු කරන්න. හොඳයි. දැන් අපි මේ නලවල කම්පන සම්බන්ධව කතා කරද්දී තවත් වැදගත්ම කොටසක් තියෙනවා මේ නලවල කම්පන ගැන තේරුම් ගන්න ඕන. හරි. දැන් නලයක අපි කම්පන වෙන ස්ථාවර තරංග ගත්තහම පස්සේ අපිට මේ සංවෘත කෙලවරේ නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් නැහැ. සංවෘත කෙලවර නිෂ්පන්දය හරියටම එතන ඇති වෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි විවෘත කෙලවර ගත්තාම කොහොමද? දැන් විවෘත කෙලවරේදී අපි වායු අංශ වල කම්පන උපරිම වශයෙන් තියෙනවා කියලා අපි කියමුනේ. එතන වායු අංශ වල ටික හරියටම ගිහිල්ලා මේ නලයේ කෙලවරේදී නවතිනවා කියලා අපිට කියන්න බෑ. එතනින් ඔබට වද දුරක් හොය යන්න පුළුවන්. එතකොට මේ අර ලැම්ඩා බෙදීම 4 කොටසක් අපි ගන්නකොට ඒක කෙලින්ම L ට සමානයි කියලා කියන්න බෑ. L වලට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෝෂයක් තියෙන්න පුළුවන්. හරි. එතකොට අන්න මේ ආන්ත ශෝධනය කියලා අපි කතා කරන්නේ අන්නේ දෝෂය හොයාගන්න හැටි. හරි. දෝෂය ශෝධනය කරන ආකාරය. දැන් මෙන්න මෙහෙම කියලා තියෙනවා. කෙලවරක් විවෘත නල සැලකූ විට ඒ වායේ කෙලවරේම ප්‍රශ්පන්දයක් ඇතිවන්නේයි කිව නොහැක. වායු කඳට එහිදී නිදහසේ චලනය වෙන හැකි බැවින් යම් දෝෂයක් එහි තියෙන පුළුවන්. හරි. මෙම සුළු ප්‍රමාණය නලයේ ආන්ත ශෝධනය ලෙස හඳුන්වනු ලබයි. හරි. ආන්ත ශෝධනය නොවිය හැකි තරම් කුඩා අගයක් වේ. නමුත් ආන්ත ශෝධනය සැලකිය අවස්ථාවේදී පහත පරිදි තරංග ආයාමය ආන්ත ශෝධනය සම්බන්ධ කරනවා. බලන්න කොහොමද කියලා. මෙන්න මේ විදිහට. දැන් අපි මුලින්ම ගත්ත මේ එක් කෙලවරක් සංවෘත නල. හරි. එක් කෙලවරක් සංවෘත නලයක් ගත්තනම් පස්සේ මේක ඇති වෙන තරංග රටාව මෙන්න මේ විදිහට අපි කිව්වේ. මේ විදිහට. හරි. දැන් අපි මුලින්ම ලියුවේ දැන් මේ කොටස මේකේ දිග අපි L කියලානේ ගත්තේ. හරි. මේකේ දිග මේ විදිහට L කියලා ගත්තා. හරි. ඒතර ලැම්ඩා බෙදීම 4 කියන එක අපි කිව්වා මුලින්ම සමානයි L ට. හැබැයි ළමයි L ට සමාන වෙන්නේ නැහැ. ඇයි හේතුව? මෙන්න මෙතනදී වායංශ උපරිම වශයෙන් කම්පණය වෙන්න පුළුවන් නිසා වායංශ ටික උඩට කම්පණය වෙන්න පුළුවන් මේ ස්ථාවර තරංගේ ටික උඩට කම්පණය වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මෙතන අපි හිතනවා ශෝධනයක්. නැත්නම් දෝෂයක් කියලා. දෝෂයක් තියෙනවා. හරි. අනේ දෝෂය තමයි අපි බලන්නේ. එහෙනම් මෙතනදී සමීකරණ වියත්ති ආන්ත ශෝධනයේ සැලකිත අවස්ථාවලදී ලැම්ඩා බෙදීම 4 කියන එක අපි කියනවා L ට නෙමෙයි සමාන. කාටද? L දාන E. හරි. L ට නෙමෙයි සමාන කාටද? L දාන E. හරි. මම මේක මෙතන නියන්ත මෙතන ලියන්නම්කෝ. එහෙනම් ලැම්ඩා බෙදීම 4 සමානයි කාටද? L එකතු කිරීම E කියලා ගන්නවා. හරි. එතකොට එහෙනම් ප්‍රශ්පන්දයක් ඇතිවන සෑම අවස්ථාවකදීම විස්ථාපන ප්‍රශ්පන්දයක් තියෙන අවස්ථාවකදී නලයේ කෙලවරදී අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය නම් මේ ආන්ත ශෝධනය සලකලා බලන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ එකලක් සමෘතේ වань දෙකලවරම විවෘත කෙනෙක් අපි ගත්තොත් මේ විදිහට. හරි. එතකොට එයාගේ ඇතුළේ තරංග ඕනම රටාවක්. අපි මුලින්ම මූලිකය ගමුකෝ. මෙන්න මේ විදිහට. හරි. මූලික අවස්ථාව ගත්තහම පස්සේ දැන් මෙතන එහෙනම් ශෝධනයක් තියෙන පුළුවන්. හරි. ආන්ත ශෝධනය මෙතනදී ඒ වගේම පල්ලෙහාට කෙලවරක් තියෙනවා. එතකොට මතක තියාගන්න මේ ආන්ත ශෝධනය කියන එක නැත්නම් මේ දෝෂය අදාපවතින්නේ මේ විස්කම්භය මත. හරි. ඒතර විස්කම්භය වැඩි වෙනකොට ආන්ත ශෝධනය වැඩි වෙනවා. ආන්ත දෝෂය වැඩි වෙනවා. විස්කම්භය අඩු වෙනකොට ආන්ත ශෝධනය අඩු වීම සිද්ධ වෙනවා. හරි. එහෙනම් දැන් මේ වගේ තැනකදී දැන් මේ නලයේ දිග කැපිටල් L කියලා ගත්තහම පස්සේ එහෙනම් මෙතන තියෙන ලැම්ඩා බෙදීම 4 කොටස් 2ක්. ඒ කියන්නේ ලැම්ඩා බෙදීම 2ක්. හරි. ලැම්ඩා බෙදීම 2 සමාන වෙන්නේ L ට නෙමෙයි. කාටද? L ධන 2යි. ඇයි 2යි කියන්නේ මෙහෙන් පොඩ්ඩක් එළියට යන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තෙන් එළියට යන්න පුළුවන්. දැන් මේ දෙපැත්තම එරේ එක සමාන වෙන්නේ හේතුව මොකක්ද? මෙයාගේ විස්කම්භය එකම නිසා. හරි.
එහෙනම් අන්න එතකොට L ධන 2e කියලා යනවා. හරි. ඒත් අවශ්‍ය නම් මේවා සමීකරණ වලදී පාවිච්චි කරන්න පුළුවන්. v සමාන f ලැම්ඩා දාන විදිහට අපි ගත්තොත් එහෙනම් මෙයාට v සමානයි f කියලා කියන්නේ සංඛ්‍යාත f not වැඩි කිරීම ලැම්ඩා. ලැම්ඩා කියනකොට දෙවාරයක් L ධන 2e. ඔය විදිහට කියන්න පුළුවන්. ඒ වගේම මොනවා මෙයාටත් අපේ v සමාන f ලැම්ඩා දාන්න හැකි. එතකොට දැන් මහන් පස්සේ v සමාන f not වැඩි කිරීම ලැම්ඩා කියලා කියන්නේ මොකද්ද? වැඩි කිරීම හතර වාරයක් අපි අයින් කරමු f not වැඩි කිරීම හතර වාරයක් L ධන e. හරි ඔය විදිහට සමනය කරලා යන්න පුළුවන්. හරි ඉතින් ඇත්තට මේ සම්බන්ධ අපි කාරණා තව ඉදිරියට සාකච්ඡා කරනවා. හරි මේ ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ මේ ආන්ත ශෝධනයේ සම්බන්ධව. හරි ඉන්ටරැක්ෂන් කියලා අපි කියනවා. හරි දැන් පළවෙනි ස්පේස් එකේ මේක සටහන් කරගෙන පොඩි තේරුම් ගන්න පුළුවන්. හරි හොඳයි. මේක අපි සාකච්ඡා කරන්න යන්නේ මේ නලවල කම්පන වලට අදාළව, නලවල ඇතුළේ ස්ථාවර තරංග වලට අදාළව තියෙන ප්‍රැක්ටිකල් කිහිපයක්. හරි. දැන් ඇත්තටම ඔයගලන්ට අපි නලයක ඇති වෙන ආන්ත ශෝධනය ගැන කියලා දුන්නා. ඒ වගේම තමයි අපි කතා කරා වාතයේ ද්‍රව්‍ය ප්‍රවේගයේ සම්බන්ධය. එතකොට මේ නලවල ඇති වෙන ස්ථාවර තරංග ප්‍රයෝජනට අරගෙන මේ වාතයේ ද්‍රව්‍ය තරංග ප්‍රවේගය සහ නලයක ආන්ත ශෝධනය හොයන ආකාරය තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. බලන්න මෙහෙම කියලා තියෙනවා. සංඛ්‍යාතයේ දන්නා සසුලක් භාවිතයෙන් වාතයේ ද්‍රව්‍ය තරංග ප්‍රවේගය සෙවීම කියන. හරි මේක ඇත්තටම ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා. මේක පළවෙනි එක තමයි මොකද්ද මේ සංඛ්‍යාතයේ දන්නා සසුලක් පාවිච්චි කරලා වාතයේ ද්‍රව්‍ය තරංග ප්‍රවේගය සොයන ප්‍රැක්ටිකල් එක. හරි උපකරණ කිහිපයක් අපිට දීලා තියෙනවා. බලමු කොහොමද මේක කරන්න කියලා. හරි මෙන්න මේ ආකාරයට අපිට මුලින්ම අපි ජල භාජනයක් ගන්නවා මෙන්න මේ මේ ජල භාජනය අරගෙන ඉවර වෙලා සංඛ්‍යාතයේ දන්න සසුලකුත් ගන්න. හරි අපි හිතමු ජල මට්ටම මෙහෙම තිබුණා කියලා. හරි. එතකොට ජල මට්ටම මේ විදිහට තියෙනවා. හරි. ඒ වගේම දෙකලම විවෘත නලයක් අරගෙන මේකේ එල්වන. හරි. මේ විදිහට තියෙනවා. හරි. සරසුලක් තියෙනවා. සරසුල කම්පණය කළා මේ නලයේ හරි මැදට. හරි. නලයේ හරි මැදට එන්න අපි කම්පණය කරලා තියෙනවා. දැන් එතකොට මේක කරන විදිහ මොකක්ද? මුලින්ම අපි කරන්නේ මොකක්ද? මේ නලය දෙකලම විවෘත නලය අරගෙන ජලයේ පල්ලෙහාට ගිල්වනවා කියලා කිව්වා. හරි. ගිල්වලා කිව්වට මේක ගිල්වන මේ නලයේ ඉහළ කෙලව සම්පූර්ණයෙන් ජලයේ ගිල්වන විදිහට තමයි මුලින්ම තියෙන්නේ. හරි. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. මම ජල මට්ටම පැත්තකින් අඳින්නම්කො මේ විදිහට. හරි. අපි පොඩ්ඩක් මෙහෙම වෙන්නේ මේ විදිහට ඇඳුත් එහෙම ආරම්භයේදී නලයේ ඉහළ කෙලවර මෙන්න මෙහෙම ඇතුලේ ගිල්ලලා තියෙනවා. හරි. මේ විදිහට ජලයේ ගිල්ල තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ සරසුල කම්පණය කරනවා. සරසුල කම්පණය කරලා නලයේ ක්‍රමෙන් ඉහළට ඔසවනවා. හරි. සරසුල කම්පණය කරලා මේ හරියෙන් තියාගෙන මොකද කරන්නේ? නලයේ ක්‍රමෙන් ඉහළට ඔසවනවා. හරි. මෙන්න මේ නලයේ ක්‍රමෙන් ඉහළට ඔසවනකොට ඔයගොල්ලෝ දන්නවා එක්තරා අවස්ථාවක මේ නලය තුළ ඇතිවන ස්ථාවර තරංගයේ සංඛ්‍යාතය අර අපේ සරසුලේ සංඛ්‍යාතයට සමාන වෙනවා. එහෙම නැත්නම් උපරිම වශයෙන් ශක්තිය ඇබ්සෝබ් කරනවා. එහෙම නැත්නම් අපි කියනවා මේ අනුනාද වෙනවා කියලා. හරි. අන්න ඒ අනුනාදයේ පළවෙනි අවස්ථාව ලබා ගන්න. හරි. නලයේ ක්‍රමෙන් ඉහළට ඔසවමින් අනුනාදන පළවෙනි අවස්ථාව. අපි හිතමු අනුනාදන පළවෙනි අවස්ථාව මෙන්න මෙහෙම L1 දිගක් තියෙනවා කියලා. හරි. අනුනාදන පළවෙනි අවස්ථාව ජල මට්ටමේ ඉඳගෙන ඉහළට L1 දිගක් තියෙනවා. හරි. මේ විදිහට. ඒ වගේම ඒ අවස්ථාවේ තරංග රටාව කොහොමද උඩ එන්නේ? ඒ අවස්ථාවේ තරංග රටාව මූලික ආකාරයේ මෙන්න මේ විදිහට තමයි තරංග රටාව එන්නේ. හරිද? අපි එතනින් නවත්තන්නේ. ඒ දිග මැනගෙන ඊට පස්සේ ආපහු පාරක් ඒ විදිහටම සරසුල නාද කළා අර තිබිච්ච මට්ටමේ නම් ඉහළට නලය ඔසවනවා. ඊට පස්සේ තවත් එක්තරා අවස්ථාවක් කියනවා ඊළඟ අවස්ථාව ආපහු අනුනාද වෙනවා. හරි? ඒ අවස්ථාවේ නලයේ දිග දැන් වැඩි වෙනවා. හරි? මෙන්න මේ වගේ ස්ථානයක තියෙනවා කියලා අපි හිතමු. මෙන්න මේ විදිහ. හරි? මේ විදිහට තියෙනවා. එතකොට ඒ අවස්ථාවේ තියෙන තරංග රටාව මොකක්ද? හරි? ඒ අවස්ථාවේදී මෙන්න මේ වගේ තරංග රටාවක්. හරි? ඒ අවස්ථාවේ තියෙනවා මෙන්න මේ වගේ තරංග රටාවක්. හරි? මෙන්න මේ වගේ තරංග රටාවක්. එතන මේක තමයි අනුනාදයේ දෙවෙනි අවස්ථාව. මේ අවස්ථාවේදී අපි ගමු කවුරු කියලාද? L2 කියන. හරි? අවස්ථාවේදී ගමු මනගන්න පුළුවන් කවුරු කියලාද? L2 කියන. දැන් එතකොට මේ අවස්ථා දෙක පාවිච්චි කරලා මේ අවස්ථා දෙක සමීකරණය හදලා ඔයගලන්ට පුළුවන් වාතයේ ද්‍රව්‍ය තරංග ප්‍රවේගය හොයන්න. හරි? මම පැහැදිලි කරන්න කොහොමද හොයන්නේ කියලා. දැන් මේ පළවෙනි අවස්ථාවට සමීකරණ ලියනවා නම් ඔයගොල්ලෝ දන්නවා හැමතිස්සෙම ආන්තරික ශෝධනය අපි දැන් සලකනවා. එහෙනම් මෙන්න මේ ආන්තරික ශෝධනය E. හරි?
දැන් නලයේ විස්කම්භය වෙනස් වෙච්ච නැති නිසා අවස්ථා දෙකේදීම ආන්ත ශෝධනය E. හරි. එතකොට සරසුලේ සංඛ්‍යාවේ මේ අවස්ථා දෙකේදීම එකම සරසුලක් පාවිච්චි කරේ අනුනාද කිරීම සඳහා සංඛ්‍යාත අපි ගන්නවා F. හරි. අවස්ථා දෙකට සමීකරණ ලියන්නයි අපි දැන් යන්නේ. හරිද? දැන් පළවෙනි අවස්ථාවට ලියුවාම අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේ ලැම්ඩා බෙදීම 4 කොටස කියලා කියන්නේ කවුද? මෙන්න මේ L1 ධන E. හරි. L1 ධන E. එයාට v සමාන f ලැම්ඩා දැම්මහම පස්සේ v සමානයි f සංඛ්‍යාතේ ලැම්ඩා කියන එතකොට මේක උත්තර කරන්න පුළුවන් මොකද්ද 4 වාරයක් L1 ධන E කියන මේක පළවෙනි සමීකරණය හරි L1 ධන ඊට පස්සේ දෙවෙනි අවස්ථාවට දාන්න දැන් මේක දැන් පළවෙනි අවස්ථාවට ඊළඟට දෙවෙනි අවස්ථාව ඒ අවස්ථාව සැලකුවහම පස්සේ එතනදී ඔයාලට වෙන ලැම්ඩා බෙදීම 4 කොටස් 1 2 3ක් තියෙනවා එහෙනම් ලැම්ඩා බෙදීම 4 කොටස් තුනක් කියන්නේ කවුද? ඒ කියන්නේ මොකද්ද? L2 ධන E. L2 ධන E. එහෙනම් එතනදී ලැම්ඩා වුණා උත්තර කරගන්න පුළුවන් ලැම්ඩා සමානයි 4 වාරයක් L2 ධන E බෙදීම කවුද? 3. හරි. ඊළඟට ඒ අවස්ථාවේ තරංගයේ v සමානයි f ලැම්ඩා කියන සමීකරණය දාන්න. දැන් මහන් පස්සේ v සමානයි f වැඩි කිරීම ලැම්ඩා කියන්නේ මොකද්ද? 4 වාරයක් L2 ධන E බෙදීම කවුද? 3. හරි. මේක තමයි දෙවනි සමීකරණය. එහෙනම් ඔන්න අපි සමීකරණ දෙකක් මෙහිදී ලබා ගන්නවා. හරි. දැන් එතකොට මේ සමීකරණ දෙකේම කියන්නේ එකම වාතයේ දුන් තරංග ප්‍රවේගයනේ. එහෙනම් මේකට සමාන කරන්න පුළුවන්. මෙතන සමාන කරාම පස්සේ මේ f මේ f කැන්සල් වෙනවා. මේ හතරක් ඇතුලේ මෙතන තියෙන්න ඕන හතරක් තියෙනවා. මේ හතරට මේ හතර කැන්සල් වෙනවා. හරි. ඊට පස්සේ ඔය විදිහට ගියාම පස්සේ අපිට අවසානයේ මේ පැත්තේ සමාන කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මොකක්ද? L1 ධන E හරි සමාන වෙනවා කාටද L2 ධන E බෙදීම 3. හරි L2 ධන E බෙදීම 3. දැන් මේක සුළු කිරීම කරන්න පුළුවන් සංකේතාත්මකව 3යි L1 ධන 3යි E. හරි සමානයි මොකද්ද L2 ධන E. දැන් ඊට පස්සේ E උක්ත කරන්න පුළුවන් මෙයා මෙහෙට ගිහිල්ලා මෙයා මෙහෙට ගෙනියනවා. එතකොට අන්න එනවා 2යි E සමානයි මොකද්ද L2 හරිද 3යි L1 හරි එහෙනම් E කියන එක නා හොයන්න මේක දෙකෙන් එතකොට E කියන එක නා දන්නවා නම් අපිට පුළුවන් මේ V සමාන F ලැම්ඩා කියන මේ පළවෙනි සමීකරණයට හෝ දෙවෙනි සමීකරණයට දාලා වාතයේ දුන්තරම් ප්‍රවේගය හොයන්න හරි එතකොට ඕක තමයි ටිකලෙක් කරන ආකාරය හරි එතකොට ඔයගොල්ලන්ට පුළුවන් දීලා තියෙන ස්පේස් එකේ මේ රූපේ පොඩි දැනගන්න මේ අවස්ථා දෙක අනුවාදන පළවෙනි අවස්ථාව සහ දෙවෙනි අවස්ථාව අදාළ මේ දෙක ලියලා මේ සමීකරණ ටික ලියලා E කියන එක සඳහා ප්‍රකාශනයක් ගන්න. හරි E කියන එක දන්නව නම් අපිට වාතයේ දොළි තරංග ප්‍රවේගය හොයාගන්න පුළුවන්. හරි ඒතකොට දීලා තියෙන ස්පේස් එකේ මුලින්ම මේ ස්ථාන කරගමු. ඊට පස්සේ අපි දෙයක් කරමු සාකච්ඡා කරමු. හරි දැන් අපි ප්‍රැක්ටිකල් එක කරන ආකාරය ගැන මුලින්ම අදහසක් දුන්නා. දැන් පල්ලෙහා තියෙන පරීක්ෂණයේ දුකන ආකාරය. හරි. එතන ඉතින් ස්පේස් එකේ මෙන්න මෙහෙම ලියන්න. පළමුව දෙකලවර විවෘත නලයකින් නලයේ ඉහළ කෙළවර සම්පූර්ණයෙන් ජලයේ ගිල්වෙනසේ තබා ගන්න. ඉන්පසු සරසුල රබර් කොට්ටේ ගසා නලය ක්‍රමයෙන් ඉහළට ඔසවමින් නලයට ඉහළින් සරසුල තබා අනුනාද වන පළමු අවස්ථාවට අදාළ නලයේ දිග මැන ගන්න.
ඉන්පසු නැවතත් ඊළඟ අනුනාද දිග ලැබෙන තෙක් නලය ඉහළට ඔසවන්න. හරි. මෙම අනුනාද දිගවල් පිළිවෙලින් නැත්නම් මෙම අනුනාද අවස්ථා පිළිවෙලින් මූලිකය සහ පළවෙනි උපරිඨානයේ බව මෙම ක්‍රමය තුලින් සනාථ වේ. හරි. ඉන්පසු අදාළ අවස්ථාවන් සඳහා ඉහත පරිදි සමීකරණ භාවිතා කොට වාතයේ දුරි තරංග ප්‍රවේගය සහ ආන්ත ශෝධනය සොයාගත හැකියි. එතකොට ඒක තමයි ප්‍රැක්ටිකලි කරන විදිහ. එහා පැත්තේ තියෙන වැදගත් කාරණා කියලා. දැන් පළවෙනි කාරණාව තමයි දැන් මෙතනදී අපි එක සරසුලක් පාවිච්චි කරනවා. හරි. එතකොට එක සරසුලක් පාවිච්චි කරන ප්‍රැක්ටිකල් එකේදී සමහර දෝෂයක් වුණොත් අපිට ඒක අහු වෙන්නේ නැහැ. හරි. අපිට ඒක ගෝචර වෙන්නේ නැහැ. හරි. ඒක නිසා මේ පරීක්ෂණ සමහර දෝෂ සහිත වෙන්න පුළුවන්. හරි. මොකද හේතුව එකවරක් විතරයි අපි කරන්නේ. හරි. ප්‍රස්තාවික ක්‍රමයක් මේක අනුගමනය වෙන්නේ නැහැ. හරි. වැදගත් කරුණක් තියෙන පළවෙනි තරුව දාලා එක් සරසුලක් පමණක් භාවිතයෙන් පරීක්ෂණය සිදු කරන බැරි යම් දෝෂයක් සිදු වුවහොත් ඒ අනාවරණය කරගත නොහැකි. හරි. ඊළඟ තරුව දාලා යන්න. අනිවාර්යයෙන්ම නලයේ ඉහළ කෙළවර ජලයේ ගිල්වා ක්‍රමයෙන් ඉහළට එසවීම මගින් පළමුව ඇති වන අනුනාද අවස්ථාව මූලිකය බව තේරුම් ගත හැකියි. හරි. ඊළඟ කියන්නේ පරීක්ෂණේ ලබා ගන්නා අගයන් වල ගුණාත්මක භාවය සඳහා කාමර උෂ්ණත්වය සටහන් කිරීම වැදගත් වේ. කාමර උෂ්ණත්වය සටහන් කිරීම වැදගත්. එතකොට ඔන්න ආකාරයක බලන්න පුළුවන් එක සරසුලක් පාවිච්චි කරලා වාතයේ දුරි තරංග ප්‍රවේගය සහ ආන්ත ශෝධනය සොයා. හරි. ඔයාලට පුළුවන් දැන් අලුත් පාඩම් තියෙනවා නම් සම්පූර්ණ කරගෙන තේරුම් ගැනීම සිදු කරන්න. මීළඟ අපි දෙවෙනි ප්‍රැක්ටිකල් එක තමයි සාකච්ඡා කරන්න යන්නේ. දැන් අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා මේ සරසුළු එකක් නැත්නම් එක් සරසුලක් පාවිච්චි කරලා කොහොමද වාතයේ දුරි තරංග ප්‍රවේගය හොයන්නේ කියන කාරණාව. හරි. දැන් ඊට පස්සේ මේක සාකච්ඡා කරන්නේ මේ සරසුළු කිහිපයක් පාවිච්චි කරලා වාතයේ දුරි තරංග ප්‍රවේගය හොයන ආකාරය. ඒතකොට මේ ප්‍රැක්ටිකල් එක අර කලින් කතා කරපු ප්‍රැක්ටිකල් එකට වඩා ලබා ගන්න පිළිතුරු නිරතුරුතාවය වැඩි. මොකද හේතුව ප්‍රස්තාවික ක්‍රමයක් පාවිච්චි කිරීම තුළ දෝෂ ඇතිවීම අඩු කර ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මොකක්ද මෙතනදී කරන්නේ? හරි. දැන් එතකොට අපි මුලින්ම කරන්නේ විවිධ සංඛ්‍යාත තියෙන සරසුළු කිහිපයක් ගන්න. හරි. මේ විදිහට අපි ක්‍රමයෙන් ටික වැඩි වෙන ආකාරයේ මේ විදිහට සරසුළු ගන්න. හරි. සරසුළු කිහිපයක්. අපි හිතමු සරසුළු A B C D. දැන් මේ සරසුළු ගැන කියද්දී සරසුලේ මේ බාහුව කෙටි වෙනකොට ඔයගොල්ලෝ දන්නවා යාගේ සංඛ්‍යාතය වැඩි. හරි. මෙයාගේ සංඛ්‍යාතය අපි F1 කියලා ගමු. මෙයාගේ F2 මෙයාගේ F3 මෙයාගේ F4. ඒක සංඛ්‍යාතය වැඩි වෙන්නේ F ගන්න. හරි. F1 ගේ තමයි සංඛ්‍යාතය වැඩි වෙන්නේ. එතකොට මම අර ඉස්සෙල්ලා සඳහන් කරපු ආකාරයට මොකද කරන්නේ? අර ජල භාජනයක් අරගෙන ඉවරලා ඒ ජල භාජනයේ අර නලය අරගෙන සම්පූර්ණයෙන් ගිල්වන. හරි. නලය අරගෙන සම්පූර්ණයෙන් ගිල්වලා
අපි මේ එක එක සරසු වලට අදාළව මූලික අනුවාදක ටික ගන්න. හරි මොකද කරන්නේ? මේ එක එක සරසු වලට අදාළව ඒ සරසු වලට අදාළ වෙච්ච මූලික අනුවාද ටික හොයන්න. හරි හැම එක්කිනාට මූලිකය තමයි ගන්න. දැන් එහෙම කරන්න ගියාම මේ ප්‍රැක්ටිකල් එක කෙනෙකුට පුළුවන් එක එක දැන් මේ එක එක සරසු වලට කැමති විදිහට පිළිවෙලක් නැහැ. හරි එක සරසුලක් කරා නලේ සම්පූර්ණයෙන් ජලයේ ගිල්වලා රබර් කුට්ටිය ගහලා ඉවරලා අරගෙන ඉවර වෙලා අපි ඉහළට ඔසවන. දිගමයි. ආපහු මිනිහෙක් කෙනෙක් කරා ආයෙ සම්පූර්ණයෙන් ගිල්වලා ඒ විදිහට මේ සරසුල ඔක්කොම අනුවාදික වඩ පුළුවන්. නමුත් ඒක ක්‍රමවත් නැහැ. හරි අපි මෙතනදී ක්‍රමවත් වැඩ පිළිවෙලක් කරනවා මේ ප්‍රැක්ටිකල් එකේ. මොකද්ද? අපි මුලින්ම ගන්නවා සංඛ්‍යාතයේ වැඩිම සරසුල. හරි? මොකද සංඛ්‍යාතයේ වැඩිම සරසුල ගන්නේ එයාගේ තරංගායමී කියන එකේ අඩුම. එතකොට ඒක නම් එයාට තමයි මූලිකයේ සඳහා අඩුම අනුවාද දෙකක් තියෙන්නේ. දැන් ඊට පස්සේ ඊළඟ සරසුල ගන්න. ඒ කියන්නේ පළවෙනි එක්කිනාට වඩා සංඛ්‍යාතයේ අඩු සරසුල. එයාට තමයි එයාගේ තරංගායමී පළවෙනි එක්කිනාට වඩා පොඩ්ඩක් වැඩි. හරි? අන්න එතකොට ආපහු පාරක් අර නලේ ජලයේ ගිලන අවශ්‍ය වෙන්නේ නැහැ. අපි නවත්තපු තැන ඉඳන් ඉහළට ඔසවමින් අනුවාද අවස්ථාව ගන්න පුළුවන්. හරි? මේ ආකාරයට සංඛ්‍යාතයේ අඩුවන පිළිවෙල. හරි? වැඩිම සරසුලේ ඉඳන් සංඛ්‍යාත අඩුවන පිළිවෙලට අපිට මූලික අනුවාද අවස්ථාවට අදාළ දිග මැන ගන්න පුළුවන්. හරි? මෙන්න මේ විදිහට. එතකොට එහෙනම් මම කිව්වා ජලයේ ගිල්වනවා. එතකොට මම එක්කෙනෙකුට අඳින්න. හරි? සාධාරණ අවස්ථාවක්. එතකොට නලයේ ඉහළ කරන සම්පූර්ණ ජලයේ ගිල්ලා ක්‍රමයෙන් ඉහළට ඔසවනවා. එයාට සරසුල කම්පණය කරලා ඒකෙක් සරසුලවල් කම්පණය කරනවා. කම්පණය කරලා මෙන්න මේ නලයේ මැදට ආසන්න වෙන්න තියෙනවා. මොකද එහෙම තියන්නේ එතකොට තමයි වායු කණ හොඳින්ම කම්පණය වීම සිද්ධ වෙන්නේ. හරි? එතකොට ඒ අවස්ථාවේ ඇති වෙන මූලික අනුවාද අවස්ථාව මෙන්න මේ විදිහට අපි ගමු. හරි? මෙන්න මේ විදිහට. එතෙන් දෝෂයක් වෙන්න පුළුවන් දෝෂයක් නැත්නම් ශෝධනයක් කියලා අපි දන්නවා. ඊ කියලා කොටසකුත් අපි සලකනවා. මේ අනුවාද දෙක එලි කියලා හිතමු. හරි? එතකොට දැන් මේ සඳහා අපිට සමීකරණ දාන්න පුළුවන්. මොකක්ද දාන සමීකරණය? ලැම්ඩා බෙදීම 4 කියන එක්කෙනා සමානයි ළමයි අනුවාද දෙක L ධන E. එහෙනම් ලැම්ඩා කියන එක්කෙනා සමානයි 4 වාරයක් කවුද? L ධන E. හරි? එහෙනම් V සමානයි F ලැම්ඩා කියන සමීකරණය මෙතන දාන්න පුළුවන්. එහෙනම් V සමානයි සංඛ්‍යාතයේ F ලැම්ඩා කියලා කියන්නේ 4 වාරයක් මොකද්ද? L ධන E. දැන් මෙතනදී අපි කිව්වා අපි අනුගමනය කරන්නේ මේ ප්‍රස්ථාරී ක්‍රමයක් කරන්නේ. හරි? එහෙනම් මෙතනදී අපි කැමති විදිහට වෙනස් කරනවා මේ සරසුල වල සංඛ්‍යාත. හරි? ඒ වෙනස් කරන සංඛ්‍යාතයට අනුරූපව වෙනස් වෙන්නේ කවුද මේ අනුනාදන දිග? හරි? සරසුලේ සංඛ්‍යාතයට අනුරූපව අනුනාදන දිග වෙනස් වෙනවා. එහෙනම් මෙතනදී ස්වායත්ත විශාලය. අපිට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන් විශාලය තමයි මොකද්ද? සංඛ්‍යාත. ඒ අපි වෙනස් කිරීම කරනකොට ඒකට අනුව වෙනස් වෙන එක තමයි කවුද? ඒ. හරි? එහෙනම් මේ ස්වායත්ත විශාලය සහ පරායත්ත විශාලය අපි වෙන් කර ගැනීම සිදු කරන්න ඕනේ ප්‍රස්ථාරී ක්‍රමයක් අනුගමනය කරන්න නම්. හරි? බලමු කොහොමද ඒක කරන්නේ කියලා. දැන් එතකොට සිම්පල් L කියලා කියන්නේ මම කිව්ව පරායත්ත විචල්‍ය. F කියලා කියන්නේ ස්වායත්ත විචල්‍ය කියලා. එහෙනම් මෙන්න මෙහෙම කරමු. අපිට L ධන E සමානයි V බෙදීම 4යි. F කියලා ගන්න පුළුවන්. V බෙදීම 4යි. ඊට පස්සේ අපි නැවතත් මේක සකස් කරනවා මෙන්න මේ විදිහට. මොකද්ද L උක්ත කරනවා. L උක්ත කරලා ඉවරලා V බෙදීම 4 වැඩි කිරීම 1 F. 1 F. ඍණ E. ඔන්න ෆෝමැට් එකට ගියා. එතන මෙතනදී මොකද මේ ෆෝමැට් එක y සමාන mx වෙන c. හරි. y සමාන mx වෙන c. එහෙනම් මේ බලන්න. එතන මෙයා තමයි y අක්ෂයට ගන්න. y සමානයි mx ඍණ c. ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්නේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? මේ විදිහට ප්‍රැක්ටිකල් එක කරන. ඒ කියන්නේ එක එක සරසුලට අදාළව සංඛ්‍යාතයේ වැඩිම සරසුලේ ඉඳන් සංඛ්‍යාතයේ අඩු සරසුල දක්වා මූලික අනුනාදික පිළිවෙලින් ගන්න. අරගෙන ඉවරලා y අක්ෂයට එකයට L අරගෙන x අක්ෂයට එකයට F ගන්න. අර ප්‍රස්ථාරයක් අදින්න. ඒ ප්‍රස්ථාරය y සමාන mx වෙන c ආකාරය වුණා නම් අපේ ප්‍රැක්ටිකල් එක අහත්. හරි. එතකොට ඒ ප්‍රස්ථාරය අනුක්‍රමණය පාවිච්චි කරනවා. හරි. අනුක්‍රමණය පාවිච්චි කරලා ඔයගලන්ට ගන්න පුළුවන් මොකද වාතයේ දුන් තරංග ප්‍රවේගය. ඒ වගේම අන්තක්ඛණ්ඩය පාවිච්චි කරලා මේ නලයේ ආන්ත ශෝධනය හොයන්න. හරි. එහෙනම් ඒ අවස්ථාවට අදාළව ප්‍රස්ථාරය අපි අඳුත් එහෙම මෙන්න මේ විදිහට. හරි. x y අක්ෂයට L සහ x අක්ෂයට එකයට F. මේ විදිහට ගන්න. y සමානයි mx ඍණ c. හරි ධන අනුක්‍රමණය. එහෙනම් මේ අනුක්‍රමණය ධන අනුක්‍රමණයක් කියලා කියන්නේ ඒ අනුක්‍රමණය පාවිච්චි කරලා ඔයගලන්ට ගන්න පුළුවන් වාතයේ දොළි තරංග ප්‍රවේගය. m සමානයි v බෙදීම 4. ඒ වගේම අන්තක්ඛණ්ඩය තමයි මොකද්ද? e කියලා කියන්නේ. එතකොට c සමානයි කාටද? p. හරි. ඔන්න ඔය ආකාරයට තමයි ප්‍රැක්ටිකල් එක කරගෙන යන්නේ. හරි. ඉතින් මේ ප්‍රැක්ටිකල් එකට අදාළව විභවගත ප්‍රශ්න බහුවාර ප්‍රශ්නක් තියෙනවා. සමහරවල් පොඩි දේවල් අහන්න තැන් විශේෂයෙන් තියෙන්නේ මේ විභවගත ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න වලට කොහොම ආවත් පිළිතුරක් ලියන්න පුළුවන්. අපි දැන් මේ කරමු පැහැදිලි කිරීමට අනුකූල.
හරි ඔයගලන්ට සිද්ධාන්ත කියලා තියෙන කොටස එතන ඉඳ තියෙනවා. හරි ඔයගොල්ලෝ මුලින්ම මෙන්න මේ විදිහ හරි මේ විදිහට මේක ඔක්කොම සටහන් කරගෙන තේරුම් ගමු. ඊට පස්සේ මම ප්‍රැක්ටිකල් එක කරන ආකාරය ඔයගලන්ට දෙන්නම්. හරි පළවෙනි ස්පේස් එකක් තියෙනවා පරීක්ෂණය කරන ආකාරය කියලා. මෙන්න මෙහෙම ලියන්න. හරි. මෙන්න මේ විදිහට ලියන්න. ලියන්න. විවිධ වූ සංඛ්‍යාත සහිත සරසුන් කිහිපයක් ගෙන. සංඛ්‍යාතයේ වැඩිම සරසුලට අදාළ මූලික අනුනාද දිග සොයා ගන්නු නැත. ඒ ආකාරයට සංඛ්‍යාතය අඩවන පිළිවෙලට එක් සරසුල සඳහා මූලික අනුනාද දිගවල් ලබා ගනි. ඉන්පසු අනුනාද දිග සිම්පල් L y අක්ෂයට සංඛ්‍යාතයන්ගේ පරස්පරය x අක්ෂයටද ගෙන ප්‍රස්ථාරය නිර්මාණය කරනු ලැබේ. එම ප්‍රස්ථාරයේ අනුක්‍රමණීය භාවිතයෙන් වාතයේ ධ්වනි තරංග ප්‍රවේගයේද අන්තක්ඛණ්ඩේ නලයේ ආන්ත ශෝධනයේද ලබාගත හැකි. හරි ඔන්න ඔය විදිහට තමයි පරීක්ෂණය කරගෙන යන්නේ. අමතරව ලියන්නේ. පරීක්ෂණය කරන අවස්ථාවේදී උෂ්ණත්වය මැන ගැනීම තුළින් අවසාන පිළිතුරු වල ගුණාත්මක භාවය ආරක්ෂා ඊට පස්සේ පළවෙනි හදින වැදගත් කරුණු කියලා ලියන පළවෙනි එක සංඛ්‍යාතය වැඩිම සරසුලේ සිට සංඛ්‍යාතය අඩුම සරසුල දක්වා පිළිවෙලින් අනුනාද දිගවල් සෙවීම තුළ පරීක්ෂණය සඳහා ගත වන කාලය අවම කර ගැනීමට හැකියාවක් ඇත. එමෙන්ම කාම උෂ්ණත්වයේද සටහන් කර තැබීමෙන් පිළිතුරු වල ගුණාත්මක භාවය රැකී. අපේ ඉස්සර සටහන් කරා. මොකද අපි සටහන් කර ගැනීම කරමු. මොකද ඒක තමයි වැදගත් කාරණා. ඊළඟට උදාහරණ ලියන්න. මෙහිදී සරසුළු කිහිපයක් භාවිතා කරමින් ප්‍රස්තාවික ක්‍රමයක් අනුගමනය කරන බැරි
ප්‍රස්ථාරික ක්‍රමයක් අනුගමනය කරන බැවින් ලබා ගන්නා පිළිතුරු ඊටම නැත්නම් කවන පිළිතුරු නිවැරදිතාවයේ ඉහළ හරි මොනේ කාරණා නිතරම වැඩ කරන විදිහට කියන්න පුළුවන්. ඊට අමතරව උෂ්ණත්වය සඳහන් කිරීම ගැන මම කලින් සඳහන් කළා. ඒතර මෙන්න මේ ආකාරය සලසුළු කිහිපයක් පාවිච්චි කරලා වාදිත විතරන ප්‍රවේග වල ප්‍රැක්ටිකල් එකක් ඔයගලන්ට දැන් තේරුම් ගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් මේ ප්‍රැක්ටිකල් දෙක පාවිච්චි කරලා ගොඩක් වෙලාවට අපිට ව්‍යුහගත ප්‍රශ්න හරි පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන ව්‍යුහගත ප්‍රශ්න බැලුවොත් එහෙම ඒවැය මේ ප්‍රශ්න වැඩි වැඩියෙන් ඉඳලා තියෙනවා. ඉස්සරහට දෙනවා, දරුත් දෙනවා. ඒ වගේම ඔයගලන්ට පොළොව විභාගෙට මුහුණ දෙනවා. අනාගතයේදී මේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඒක නිසා මේ ප්‍රශ්න මේ ප්‍රැක්ටිකල් හොඳට තේරුම් අරගෙන මේ ප්‍රශ්න වල නොබිය පිළිතුරු ලියන්න. මොකද මේ වගේ මේ ප්‍රැක්ටිකල් වලින් එන ප්‍රශ්න වලින් බොහොම ලේසියෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන්. හරි. ඒක ගන්න යනකොට අනිවාර්යයෙන්ම මේ ව්‍යුහගත ප්‍රශ්න කියන ඉතාම වැදගත්. ව්‍යුහගත ප්‍රශ්න වලින් ලකුණු ග්‍රැබ් කරගන්න අපිට පුළුවන් තරම් අවකාශ තියෙනවා. හරිද? ඒක නිසා පුළුවන් තරම් ප්‍රශ්න වල තියෙන ලකුණු ටික පුළුවන් තරම් ගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඔයගොල්ලන්ගේ ඒ සාමාර්ථය සඳහා. හරි. දැන් පුළුවන් ඔයගොල්ලන්ට මේ කඩ පාඩම දැන් සකස් කර ගැනීම සිදු කරනවා. මීළඟ අපි දැන් යන්නේ මේ නලවල ඇති වෙන කම්පන සම්බන්ධව පුහුණු ගැටලු කීපයක් සාකච්ඡා කරන්න මේ විෂය කොටස තවත් හොඳින් තේරුම් ගැනීම සඳහා. හරි. මම හිතනවා ඔයගොල්ලෝ මේ ටික කරන්න ඇති. කල්ලි වල තමයි අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වෙන්නේ. හරි. මෙහෙම කියනවා. පළවෙනි එක කියනවා පළවෙනි පස්සේ සිම්පල් A කොටස එකලක් සංවර්ධ නලයක දිග සෙන්ටිමීටර් 50ක් වේ. වාතය තුළ දොර තරංග ප්‍රවේගය 320 m/s නම් එමගින් ලබාගත හැකි අවම සංඛ්‍යාත 3 ගණනය කරන්න. හරි. අවම සංඛ්‍යාතය. හරි. අවම සංඛ්‍යාතය කියන පුතේ උපරිම තරංග ආයාමයක් තියෙනවා කියන එක. හරි. එහෙනම් උපරිම තරංග ආයාමයේ දැන් දිග 50යි. හරි. ඒතර දිග 50යි නම් කෙලවරක් සම්මුතයි. ඒ කියන විදිහට දිග 50යි නම් මේක ඇදෙන මූලික තරංග රටාව අපි බලමු කොහොමද කියලා. හරි. 50යි 100. එතන මූලික තරංග රටාවේදී මේ කෙලවර සම්මුත කෙලවරේ නිෂ්පන්දයක් සහ විවෘත කෙලවරේ ප්‍රස්පන්දයක් මෙන්න මේ විදිහට තමයි ඇති වෙන්නේ තරංග රටාව. හරිද? එතකොට දැන් පළවෙනි එක මේකේ. එහෙනම් අපි දන්නවා මෙතනදී ලැම්ඩා බෙදීම 4 කියන එක්කෙනා සමානයි සෙන්ටිමීටර් 50ට. හරි. එහෙනම් ලැම්ඩා සමානයි 200 සෙන්ටිමීටර. ඒ කියන්නේ මීටර නම් 2යි. ඊළඟට අපි දන්නවා v සමානයි f ලැම්ඩා කියන සමීකරණය. ඒක වාතයේ දොර තරංග ප්‍රවේගය අපිට දීලා තිබුණා කීයයි කියලාද 320යි කියලා. හරි. එහෙනම් 320 සමානයි පළවෙනි එක්කෙනා f නෝඩ් නේ. වැඩි කිරීම ලැම්ඩා කියලා කියන්නේ මොකක්ද? මීටර 2යි. එහෙනම් f නෝඩ් කියන එක කියනවා 320 බෙදීම 2 කියලා. ඒ කියන්නේ කීයද? 160 හර්ට්ස් තමයි පළවෙනි අවස්ථාව. හරි. අනුනාදන පළවෙනි අවස්ථාව. මොකද අහන්නේ අවම සංඛ්‍යාත 3. එහෙනම් ඊළඟ අවස්ථාව අපි දන්නවා මේ වගේ 3 ගුණයක් තමයි එන්නේ. එහෙනම් ඒකට දාලා කොහොමද? 3 ගුණයක් නම් මෙන්න මේ විදිහට. හරි. මේ විදිහට එතකොට මේක හොයන්න පුළුවන් පළවෙනි එක්කෙනා 3ෙන් වැඩි කරලා 3යි f නෝඩ් කියලා. හරි. එතකොට එහෙම වුණාන් පස්සේ අපි දන්නේ මෙතන සංඛ්‍යා තියෙනවා කීයකද 16 වරක් 3 48යි. එහෙනම් 480යි හර්ට්ස් කියලා ගන්න පුළුවන්. හරි. ඊළඟ අවස්ථාව ඇවිල්ලා මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මෙන්න මේ ආකාර තරංග රටාවක් තමයි එන්නේ ඊළඟ අවස්ථාව. ඒ කියන්නේ තුන්වෙනි අවස්ථාව මේ විදිහට. හරි. ඒතර යාට දාලා ගත්තොත් එහෙනම් මේ වගේ f නෝට් වගේ පස් ගුණයක් තමයි 5යි f නෝට් තමයි. එතකොට 5න් වැඩි කරාම පස්සේ අපිට ගන්න පුළුවන් කීයයි කියලාද 800යි හර්ට්ස්. එතකොට මෙන්න මේ නලයට අදාළව අනුනාදයේ මූලික අවස්ථා ටික තමයි ඔය. හරි. ඒ දෙකම අහනවා එකලක් සම්මුත ඕවර් නලයක දිග සෙන්ටිමීටර් 10ක් විය මගින් ලබාගත හැකි වලි සරවල උපරිම තරංගායමයේ කොපමණද? හරි. ඊළඟට සිම්පල් B ප්‍රශ්නය අහනවා එකලක් සම්මුත ඕවර් නලයක දිග සෙන්ටිමීටර් 10ක්. හරි. එකලක් සම්මුත කෙනෙක්. එමගින් ලබාගත හැකි වලි සරවල උපරිම තරංගායමයේ කොච්චරද කියලා අහනවා. ඒක බොහොම සරල කොටසක්. සිම්පල් B අවස්ථාව. එතනදී මේ විදිහට එකලක් සම්මුත කෙනෙක් තියෙනවලු එයාගේ දිග සෙන්ටිමීටර් 10යි. හරි. ඒකට උපරිම තරංගායමයක් ඇතිවෙනවා කියලා කියන්නේ මේ වගේ තරංග රටාවක් තමයි ඇති වෙන්න ඕනේ. එහෙනම් ලැම්ඩා බෙදීම 4 කියන එක්කෙනා සමානයි සෙන්ටිමීටර් 10යි. ලැම්ඩා සමානයි කීයද? 46 සෙන්ටිමීටර් කියලා තමයි අපිට පිළිතුර ගන්න. හරි. බොහොම ලේසි ප්‍රශ්න දෙකක් අපි මුලින් දාලා තියෙන්නේ. මේ විෂය කොටස සරලව අවබෝධ කර ගැනීම සඳහා. ඔයගොල්ලන්ට පුළුවන් දින තුන ස්පේස් එක පාවිච්චි කරලා මේ ප්‍රශ්නේ සටහන් කරගෙන තේරුම් ගැනීම සිදු කරන්න. හරි.
ඊළඟ ප්‍රශ්නාංක දෙක මෙන්න මෙහෙම කියනවා. සිම්පල් A කොටසේ එක්කෙනෙක් සංවෘත නලයක් ආසන්නයේ වෙනස් සංඛ්‍යාත ලබාගත හැකි ධ්වනි ප්‍රභවයක් තබලා තියෙනවා. මෙම නලයේ දිග මීටර 1ක්. මෙම සංඛ්‍යාත ජනකය සංඛ්‍යාතය 50 හර්ට්ස් සිට 500 හර්ට්ස් දක්වා වැඩි කරනවා. හරි. වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය 320ක් ලු නලයේ ඇතිවන අනුනාද අවස්ථා කීයද? ඒකේ අවස්ථාවට දා සංඛ්‍යාත යන්ද තරංග ආයතනද ගණනය කරන්න. ඒ වායේ හැඩ එන දක්වන්න කියලා තියෙනවා. හරි. ඒතර මේක බොහොම සරලයි. හරි. කොහොමද කරන්නේ? මේ නලය අපිට දිග දීලා තියෙනවා මීටර 1ක් එක්කෙනෙක් සංවෘත නලය. එහෙනම් එක්කෙනෙක් සංවෘත නලයක් නම් මෙන්න මේ විදිහට අපිට ගන්න වෙන්නේ දිග මීටර 1ක්. ඒතර දිග මීටර 1යි කියලා කියන්නේ මූලික අවස්ථාව ගත්තොත් එහෙනම් මේක ඇතුළේ තරංග රටාව මෙන්න මෙහෙමනේ. හරි. ඒතර මේක මූලික අවස්ථාව. ඒතර මූලික අවස්ථාවට දාලා අපිට v සමාන f ළඟ දාන්න පුළුවන්. අපි මෙන්න මේ විදිහට හදමු. හරි. v සමානයි f ලැම්ඩා. වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය 320යි සංඛ්‍යාත f නෝට් දන්නේ මූලිකය ලැම්ඩා කියන්නේ මේ වගේ 4 ගුණයක් මීටර 4යි. එහෙනම් අන්න f නෝට් කියන්නේ කීයද? හර්ට්ස් 80යි කියලා. හරි. උදා මූලික අවස්ථාව. එතකොට දැන් මෙයා අසල ධ්වනි ප්‍රභවයක් තියලා අනුනාද මේ ධ්වනි ප්‍රභවය තියලා එයාගේ සංඛ්‍යාතයේ 50යි හර්ට්ස් ඉඳගෙන 500යි හර්ට්ස් දක්වා තියෙන කෙනෙක්. ඒතර අපෙන් අහන්නේ මෙන්න මේ පරාසය තුල අනුනාද අවස්ථා කීයක් තියෙනවද? හරි. ඒතර අපි දන්නවා මේක f නෝට් නම් ඊළඟට ආපහු පාරක් එක 3යි f නෝට් කියන එක කියලා. හරි. 8 වරක් 3 24යි අන්න 240යි හර්ට්ස් කියලා එනවා. හරි. ඕක තමයි 3යි f නෝට් අවස්ථාව. ඊළඟට 5යි f නෝට් අවස්ථාව කීයද? 8 වරක් 5 40 400යි අන්න 400යි හර්ට්ස්. ඊළඟට 7යි f නෝට් කියන එක නායන්නේ නැහැ. හරි. මොකද හේතුව 7 වරකට 56යි. ඒ කියන්නේ 560යි හර්ට්ස් තමයි. නමුත් එහෙම එකක් එන්නේ නැහැ. එහෙනම් අනුනාද වෙන f නෝට් කියන අවස්ථාව ලැබෙනවා. 3යි f නෝට් කියන අවස්ථාව ලැබෙනවා. ඒ වගේම 5යි f නෝට් කියන අවස්ථාව ලැබෙනවා. ඔන්න ඔය සංඛ්‍යාත ටික තමයි අනුනාද වෙන අවස්ථාව විදිහට අපිට දකින්න පුළුවන්. ඒ වගේම මේ තරංග ආයාමය අපෙන් අහනවා ඔව්. තරංග ආයාමයෙන් හොයන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේ තරංග ආයාමය දන්නවා කීයකද අපිට ආවේ? මේ අවස්ථාවේ තරංග ආයාමය 4යි මීටර. ඊළඟ අවස්ථාවේ තරංග ආයාමය හොයන්න පුළුවන්. ඕගලන්ට මේ හැඩයන් අනුව දැන් පළවෙනි එක්කෙනාට අදාළව ඔව්. එතකොට දැන් දෙවෙනි එක්කෙනාට අදාළව ගත්තොත් 3යි f නෝට් කියන එක්කෙනාගේ හැඩය එන්නේ මෙන්න මේ විදිහට. හරි. එතකොට එයාගේ තරංග ආයාමයත් ඔයගලන්ට හොයන්න පුළුවන්. මෙන්න මේ විදිහට එන්නේ හැඩේ. එතකොට මේ අවස්ථාවට දාලා ගත්තහම පස්සේ එයාගේ තරංග ආයාමය ලැම්ඩා බෙදීම 4 කොටස් 3ක් සමානයි මීටර 1. ලැම්ඩා සමානයි 4 බෙදීම 3යි මීටර තමයි මේ අවස්ථාව. හරි. ඊළඟට අපි දන්නවා 5යි f නෝට් කියන අවස්ථාවක් තියෙනවනේ. එහෙනම් මේ අවස්ථාවට දාලා ලැම්ඩා බෙදීම 4 කොටස් 5ක් සමානයි 1යි. ලැම්ඩා සමානයි මොකද 4 බෙදීම 5යි මීටර කියලා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය ආකාරයට තමයි අපිට ඒ කොටස් තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ. හරි. තරංග ආයාම හැදෙනුත් අපි යන්නේ. ආන්ද ශෝධනය උසලකා හරින කියලා තියෙනවා. ඒත් එක්කම B කොටස කියන මෙන්න මෙහෙම පසු ඉහත දක්වා ඇති නලයේ සංවෘත කෙළවර විවෘත කර ඉහත ආකාරයටම විචල සංඛ්‍යාත ජනකය එක් කෙළවරක තබන ලදී. මේ අවස්ථාවේදී අනුනාද වන අවස්ථා කීයද? එක එක් සංඛ්‍යාතයන් ලියා දක්වන තරංග හැඩයන් දක්වන්න කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ මෙයාව පාවිච්චි කරලා තියෙන මොකක් විදිහටද? දෙකලවරම විවෘත නලයක් විදිහට. එහෙනම් මේ අවස්ථාව අපි ගත්තොත් එහෙනම් අපිට මෙතනින් අපි අද ඉන්නම් පළවෙනි අවස්ථාවේ එකේ ඉන්නේ අපි දැන් දන්නවා මෙන්න මේ විදිහට. හරි. දැන් මේ විදිහට ගත්තාම පස්සේ ලැම්ඩා බෙදීම 2 සමානයි 1යි මීටර. එහෙනම් ලැම්ඩා සමානයි කියද මීටර 2. හරි. ලැම්ඩා සමානයි මීටර 2. එතකොට එයාලෝ ගත්තාම පස්සේ b සමානයි f ලැම්ඩා දාන්න පළවෙනි අවස්ථාව. හරි. b සමානයි f ලැම්ඩා වාතයේ ධ්වනි ප්‍රවේගය 320යි සංඛ්‍යාතය f නෝට් දන්නේ නැහැ. ලැම්ඩා කියන්නේ මීටර 2යි. අන්න f නෝට් කියන එක කරනවා කීයද? 160යි හර්ට්ස් වල තමයි මූලින්ම අනුනාද වෙන්නේ. දැන් මේ වගේ අවස්ථාවල තියෙන්න පුළුවන් මේක f නෝට් නම් අපි දන්නවා ඊළඟට 2යි f නෝට් 3යි f නෝට් ඔය විදිහට තියෙන්න පුළුවන්. ඒකනේ මේක දැන් පළවෙනි අවස්ථාව වෙන්නේ ඊළඟට 2යි f නෝට්. දැන් 2යි f නෝට් කියන අවස්ථාව ගත්තොත් එහෙනම් අපි දන්නවා මේක ගන්න පුළුවන් 320යි හර්ට්ස් අවස්ථාව. 3යි හර්ට්ස් කියන අවස්ථාව ගත්තොත් එහෙම නෑ එතනම 480යි හර්ට්ස් කියන අවස්ථාව. හරි. ඔන්න ඔය ටික තමයි 50 සහ 500 කියන පරාසය තුල මෙන්න මේ දෙකම විවෘත නලයේ ඇති කරන අනුනාද අවස්ථාව. හරි. ඒ ටික ඊටාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. හරි. දැන් ඔයාලන්ට අවස්ථාවක් තියෙනවා හැදුවේ නැත්නම් මේ දිවසන ස්පේස් එකේ පැහැදිලිව මේ සටහන් කරගෙන තේරුම් ගැනීම සිදු කරන්න. හරි. මෙලන සාකච්ඡා කරන්න ප්‍රශ්නාංක 3. හරි. මෙන්න මෙහෙම කියලා තියෙනවා.
දෙක මීටර 4ක් වන නලයක පළමුව එක්කෙනෙකුට සංවෘත කර. හරි. විවෘත කෙළවරින් 2 හර්ට්ස් සිට වැඩි කළ හැකි විචාලි සංඛ්‍යාත ප්‍රභවයක් තබන ලදී. එවිට පළවෙනි අවස්ථාවේදී අනුනාද සංඛ්‍යාතයේ 20 හර්ට්ස් වූ අතර පසුව සංවෘත කෙළවර විවෘත කළ විට අනුනාද අවස්ථාව 38 හර්ට්ස් වුණා. හරි. විනම් වාතයේ දුන් තරංග ප්‍රවේගය සහ නලයේ ආන්ත ශෝධනය ගණනය කරන්න කියනවා. හරි. ඉතින් මේක බොහොම ලේසි. මුලින්ම අපි ඇඳගමු මේකට දාලා රූප සටහන. හරි. දැන් මුලින්ම මේ නලයේ දිග මීටර 4ක් කියලා දීලා තියෙනවා. මේ 4 මීටර වන නලයේ මුලින්ම එක් කෙළවරක් සංවෘත කරලා තියෙනවා. හරි. එතකොට ඒකේ විවෘත කෙළවරේ සංඛ්‍යාතයේ වැඩි වෙන ධ්වනි ප්‍රභවයක් තියාගෙන ගිහිල්ලා සංඛ්‍යාතයේ වැඩි කරගෙන යනකොට සංඛ්‍යාතය 20 හර්ට්ස් යන අවස්ථාවේදී මේක අනුනාද වුණා. හරි. එහෙනම් මේ අඩු වගේ කෙනම් සංඛ්‍යාතය වැඩි කරගෙන යද්දී හම්බ වෙන්නේ මූලික අවස්ථාව. හරි. ඒතර මූලික අවස්ථාවට අදාළ වෙන රූප සටහන මේ විදිහට. හරි. අපිට සලකන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට තමයි රූප සටහන ලබා ගන්න හැකියාව තියෙන්නේ. හරි. එතකොට දැන් මෙතන ආන්ත ශෝධනයකුත් තියෙනවා. හරි. ඊ කියලා එක ගන්න පුළුවන්. එතකොට දැන් මේකට අදාළව අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට සමීකරණයක්. හරි. මේ අවස්ථාවේ අනුනාද සංඛ්‍යාතය හර්ට්ස් 20යි. එහෙනම් අපි මේකට දානවා v සමානයි f වැඩි කිරීම ලැම්ඩා. හරි. v සමානයි f ලැම්ඩා දැම්මම වාතයේ ධ්වනි ප්‍රවේගය අපි දන්නේ නැහැ. අනුනාද සංඛ්‍යාතය අපි දන්නවා කීයකද හර්ට්ස් 20යි. ලැම්ඩා කියලා කියන්නේ මේ වගේ 4 ගුණයක්. ඒ කියන්නේ දැන් 4 මීටර ධන e වගේ 4 ගුණයක්. එහෙනම් 4 වාරයක් 4 මීටර ධන e කියලා තමයි ගන්න. හරි. ඕක තමයි පළවෙනි අවස්ථාව. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා දැන් මේක පළවෙනි සමීකරණය විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මේ ඊට පස්සේ මේ නලයේ විවෘත කෙළවර සංවෘත කෙළවර විවෘත කරලා අර විදිහටම සංඛ්‍යාතය වැඩි කරගෙන යනකොට ආයි මුලින් ඉඳගෙනම ඒ අවස්ථාවේදී යාගේ අනුනාද වෙන අවස්ථාවේදී සංඛ්‍යාතය හර්ට්ස් 38ක් වෙනවා. හරි. ඒ කියන්නේ මූලික අවස්ථාව කියන්නේ මෙන්න මේක. එතකොට එයාට අදාළව අනුනාද සංඛ්‍යාතය කීයක් වෙනවද? 38යි හර්ට්ස් වෙනවා. හරි. එතකොට මේ පැත්තේ තාංශ ශෝධනයක් තියෙනවා E කියලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තේ තාංශ ශෝධනයක් තියෙනවා ඒකත් E කියලා ගන්න පුළුවන් මේ විදිහට. හරි. එතකොට අපිට v සමාන f ලැම්ඩා කියන සමීකරණය මේකට දාන්න පුළුවන්. හරි. f වැඩි කිරීම ලැම්ඩා. ඉතින් ලැම්ඩා කියලා කියන්නේ දැන් මේ වගේ දෙගුණයක්නේ. එහෙනම් වාතයේ ධන තරංග ප්‍රවේගය දන්නේ නැහැ. සංඛ්‍යාතය 38යි. ඊට පස්සේ ලැම්ඩා කියලා කියන්නේ මේ වගේ දෙගුණයක්. එහෙනම් 2 වැඩි කිරීම මේ දුර ඇවිල්ලා 4 ධන 2යි. හරි. මොකද මේ පැත්තේ තාංශ ශෝධනයක් තියෙනවා. මේ පැත්තේ තාංශ ශෝධනයක් තියෙනවා. එතන මෙන්න මේ සමීකරණ දෙක ඔයගලන්ට මුලින්ම ලබා ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ මෙතන සමාන කරන්න පුළුවන්. සමාන කරාන් පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මේ විදිහට කැන්සල් කරගන්න අවශ්‍ය නම් පුළුවන්. හරි. දැන් මේ දෙක කැන්සල් වෙලා යනවා. හරි. ඒ වගේම අපිට ඕන නම් ආපහු පාරක් මේ විදිහට ගන්න පුළුවන්. දෙකෙන් කැන්සල් කරමුකෝ. දෙකෙන් කැන්සල් කරොත් 2යි. දෙකෙන් කැන්සල් කරොත් මෙතන 19යි. හරි. ඉතින් මෙතන ඔක්කොම ඉතුරු වෙනවා 20ක්. 20 වාරයක් 4 ධන e සමාන වෙනවා අර පැත්තේ ඉතුරු වෙනවා 19ක්. 19 වාරයක් 4 ධන 2යි. දැන් මේවා සුළු කරද්දී කලබල වෙන්න ඕනේ නැහැ. හරි. මේ විදිහට අපි කරනවා. දැන් 20 ඒවා 4ක්. හරි. 20 වැඩි කිරීම 4 ධන 20 වැඩි කිරීම e සමානයි මෙතන 19 වැඩි කිරීම 4 ධන 19 2ක් අපි දන්නවා 38යි. 38යි e. හරි. එතකොට දැන් මේ දෙන බැලුවහම පස්සේ පේනවා මේ 20 ඒවා 4ක් කියන එක ලොකුයි 19 4කට වඩා. එහෙනම් මේ කොටස මෙහෙට ගෙනහම මේ කොටස මෙහෙට ගෙනියන්න. එහෙනම් 20 ඒවා 4කින් 19 ඒවා 4ක් අඩුනහම පස්සේ නැත්නම් 4 ඒවා 20කින් 4 ඒවා 19ක් අඩුනහම පස්සේ 4 ඒවා 1ක්. හරි. 4 ඒවා 1යි ඉතුරු. මේ පැත්තට ගියාම පස්සේ 20යි අඩුනහම 38යි එකෙන් අපි දන්නවා 18යි. හරි. ඔන්නෝම තමයි එන්නේ. අන්න ඒතර e කියන එක්කෙනා සමානයි දෙකම දෙකෙන් බෙදුවහම පස්සේ 9යි. ඒ කියන්නේ 2 බෙදීම 9. හරි. 2 බෙදීම 9යි. මොනවද? අපිට මේ කියන්නේ මීටර වලින්. හරි. 2 බෙදීම 9යි මීටර කියලා ආන්ත ශෝධනය හොයන්න පුළුවන්. ඊට පස්සේ අපිට සංඛ්‍යාත්මක අපි ආදේශ කරන්න පුළුවන් කැමති සමීකරණයට. අපි ආදේශ කරමු පළවෙනි සමීකරණයට. අන්න එතකොට මෙන්න මේ විදිහට සුළු කර ගන්න පුළුවන්. v සමානයි f ලැම්ඩා. එතකොට f කියන්නේ 20යි. ලැම්ඩා එතකොට මෙතන 4ක් තියෙනවා. 4 වාරයක් 4 ධන 2 බෙදීම 9. හරි. 2 බෙදීම 9 පැත්තක අපි සුළු කරමු. 9 බෙදුවහම පස්සේ 2ට නැහැ. 20ට අපි දන්නවා තියෙනවා 2ක්. එතකොට 18යි ආයි 2යි ආයි 20 2යි. එහෙනම් 2.2.2 කියලා ඉන්නේ අපි 2.2 කියලා ගමු. එතකොට මෙතන 4
ධන 2.4 ධන 0.2 හරි එහෙනම් අපිට මෙතන සුළු කරන්න පුළුවන් 4.22 මොනවා කියලාද මීටර කියලා. හරි මේ දුර ප්‍රමාණය. ඒතර අවසානයේ ඒක කියනවා ප්‍රවේගයේ ඉන්වෙස්ට් වෙන එක වල. ඊට පස්සේ මේක තමයි සුළු කරන්න තියෙන්නේ. ඒතර v සමානයි. මෙතන අපි දන්නවා 4.8යි. එහෙනම් 80 වැඩි කිරීම 4.22 අපිට සුළු කිරීම කරන්න පුළුවන් 8 වරක් 2 16න් එකක් ඉතුරු 8 2 16 1යි 17යි 8 වරක් 4 32යි 1යි 33යි හරි දශම ස්ථානයක් අපි තියෙනවා එතකොට දශම ස්ථානයක් තිබ්බහම පස්සේ දශම ස්ථාන දෙකක් තියෙනවා දෙකක් තියලා මේ බිඳුවට කැන්සල් කරාම එකක් ඉතුරු වෙන්නේ මෙන්න මෙහෙම ඒ කියන්නේ ප්‍රවේගය කියන එක නා ගන්න පුළුවන් 337.6යි මොනවා කියලාද ms වින එකක හරි ඔන්න ආකාරයට ඔයගොල්ලන්ට මේ ගණන් හදාලව ආන්ත ශෝධනය සහ මෙන්න මේ කියන වාතයේ දුරතරම ප්‍රවේගය සඳහා අගය ගණනය කරන්න. හරි යනවා ප්‍රශ්නාංක 4ක් ප්‍රශ්නාංක 3 පැහැදිලිව දැන් මේ විදිහට සටහන් කරගෙන තේරුම් ගන්න හැකියාව තියෙනවා. හරි. ඔව් ඊළඟ ප්‍රශ්නාංක 4 අපි සාකච්ඡා කරන්නේ බලන්න මොකද්ද කියලා දෙන්නේ කියලා. මෙන්න මෙහෙම කියනවා. වාතයේ දුරතරම ප්‍රවේගය සිම සඳහා භාවිත කරන පරීක්ෂණය විස්තර කරන්න පරීක්ෂණය ඒක ප්‍රැක්ටිකල් වලදී කරා. එක වෙලක් සංවෘත නලයක ඇතිවන මූලික තරංග රටාවන දක්වන්න. හරි. ඊට පස්සේ මෙහෙම කියනවා. දැන් අපි කියන්නේ එක වෙලක් සංවෘත නලයක් ගැන. හරි. එවැනි නලයක විවෘත කැලවල විචාරී සංඛ්‍යාත්මකයක් තබමින් තබන ලදී. එවිට අනුනාදන පළමු අවස්ථාව 180 Hz වුණා. හරි. එවැනිම නලයක් එවැනිම වෙනත් නලයක් 18 cm දිගක් සහිත කැබැල්ල පළමු නලයේ විවෘත කැලවලට සම්බන්ධ කර පරීක්ෂණ නැවත සිදු කරන ලදී. දැන් අනුනාදන අඩු සංඛ්‍යාතයේ 120 Hz වුණා. ආන්ත ශෝධනයේ නොගිලිය හැකිය සලකා වාතයේ තුල දුරතරම් ප්‍රවේගය නලයේ පළමු අනුනාද දිග සොයන්න කියලා. හරි මේකකින් ඉස්සෙල්ලා වගේමයි පොඩි වෙනස්කම් කිහිපයක් තමයි තියෙන්නේ. හැබැයි අනුනාද මේ ආන්ත ශෝධනය සලකන්නේ පා කියලා අපිට කියලා තියෙනවා. හරි. එතකොට පළවෙනි අවස්ථාව ගත්තහම පස්සේ ළමයි අපිට එතකොට මේගොල්ලෝ කියලා තියෙන විදිහට අපි හිතමු නලයේ දිග L කියලා. L කියලා එකලක් සංවෘත නලය. එතකොට මෙතන විචාර සංඛ්‍යාත්මකයක් තියලා කම්පණය කරාම පස්සේ මේකේ අනුනාදන පළවෙනි අවස්ථාව ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා කීයකද 180 Hz කියලා. එහෙනම් 180 Hz කියන මූලික සංඛ්‍යාතයකින් මෙයා අනුනාද වීම සිද්ධ වෙනවා. හරි මේ විදිහට. ඊට පස්සේ මේ විදිහම මේ විස්කම්භයක තියෙන නලයක් 18 cm නල කොටසක් මේකට ඉහළින් තියලා ආපහු පාරක් අපි ෆ්‍රීකවන්සි එක හොයනවා නැත්නම් සංඛ්‍යාතය හොයනවා අනුනාද වෙනවා. හරි. මේ අවස්ථාවේ දැන් මෙයාට අදාළව දිග අපි ගත්තොත් කැපිටල් L කියලා මේ අවස්ථාවට අදාළව දිග අපිට ගන්න පුළුවන් කවුරු කියලාද L ධන 18 කියලා. හරි. මේ විදිහට. එතකොට ඒ අවස්ථාවේදී අර අනුනාදන මූලික අවස්ථාව අදාළ සංඛ්‍යාතය අපිට දීලා තිනවා 120 Hz. හරි 120 Hz කියලා. අපෙන් අහන්නේ නලයේ දිග සහ වාතයේ ගණිත තරංග ප්‍රවේගය මම හිතන්නේ. ඔව් නලයේ ආරම්භක නලයේ දිග සහ වාතයේ ගණිත තරංග ප්‍රවේගය. මම ගණනය කිරීම පහසුවේ මේක එක විදිහටත් මේක දෙක විදිහටත් දාගන්න. හරි. දැන් පළවෙනි අවස්ථාවේ v සමාන f ලැම්ඩා දැම්මහම අපිට පුළුවන් පළවෙනි එක්කෙනාට දාලා v සමාන f ලැම්ඩා දාන්න. v සමානයි f කියලා කියන සංඛ්‍යාතය 180යි ලැම්ඩා කියන මේ වගේ හතර ගුණයක්. එහෙනම් ආන්ත ශෝධනයේ සලකන අවශ්‍ය නැති නිසා කෙලින්ම 4යි l කියලා දාන්න. හරි ඔක පළවෙනි සමීකරණය. ඊළඟට දෙවෙනි අවස්ථාවට දානවා. දෙවෙනි අවස්ථාවට දැම්මහම ඒකෙත් ඒ විදිහටමයි v සමානයි f කියලා කියන්නේ 120 Hz වැඩි කිරීම ලැම්ඩා කියලා කියන්නේ මේ වගේ හතර ගුණයක්. ඒ කියන්නේ L ධන 18 වගේ හතර ගුණයක්. එහෙනම් හතර වාරයක් L ධන 18 කියලා දාන්න. මෙන්න දෙවෙනි සමීකරණය. දැන් මේ සමීකරණ දෙක අපිට සමාන කරන්න පුළුවන්. සමාන කරාම පස්සේ ඔයගොල්ලන්ට පේනවා 120ට 60 ඒවා 2යි 180ට 60 ඒවා අපි දන්නවා කීයයි කියලාද 3යි කියලා. ඒ වගේම මේ හතර කැන්සල් වෙනවා. හරි එතකොට මේ පැත්තේ ඉතුරු වෙනවා 3යි කැපිටල් L සමානයි මේ පැත්තේ ඉතුරු 2 දෙක වාරයක් කැපිටල් L දාන කවුරු කියලාද 18 කියලා ගන්න පුළුවන්. හරි. එතකොට 3යි කැපිටල් L සමානයි 2යි කැපිටල් L දාන දෙක වැඩි කිරීම 18 කියලා අපි ලියමු. හරි. එතකොට මේක මේ දිහාටම L සමානයි දෙවරක් 18 36යි සෙන්ටිමීටර් කියලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලන්න පුළුවන් මේ 36 සෙන්ටිමීටර මෙතන ආදේශ කරන්න පළවෙනි සමීකරණයට ආදේශ කරාම v සමානයි 180 වැඩි කිරීම 4 වැඩි කිරීම 36. ඔය මතක තියාගන්න මේක සෙන්ටිමීටර කරන 10 දෙකෙන් සෙන්ටිමීටර මීටර කරන 10 දෙකෙන් වැඩි කරන්න ඕනේ.
හරි. එතකොට දැන් සුළු කිරීම කරන්න පුළුවන්. ඔයගලන්ට v කියන එක කෙනා මේ විදිහට දැන් අපිට පේනවා මෙතන 1.18 කියලා අපි ලියමු 18 වැඩි කිරීම 4 වරක් 6 24න් 4යි 2ක් ඉතුරුයි 4 වරක් 3 12යි 2යි 14යි. හරි. වැඩි කිරීම මෙතන 10 වෙන 1. ඊට පස්සේ 18 144න් වැඩි කරන්න වෙනවා. එහෙනම් 144 වැඩි කිරීම 18. 8 වරක් 4 32න් 2යි 3ක් ඉතුරුයි 8 වරක් 4 32යි 3යි 35යි 8 වරක් 8යි 3යි 11. හරි. ඊට පස්සේ මෙතන 100 අපිට දෙන්න පුළුවන් 40 කියලාද 4යි. හරි 4යි 4යි 1. මෙතන 2යි 5යි 4යි 9යි 4යි 1යි 5යි මෙතන 2. අනේ නෝ 259.2යි. නම් මේ සඳහා එන අගය කොච්චරද? v සමානයි 259.2යි ms ඍණ 1 කියලා ගන්න හැකියාව තියෙනවා. හරි. ඔන්න ඔය විදිහට වාතයේ දුර තරංග ප්‍රවේගය සහ මේ නලයේ ආරම්භ කරුණාත් දිග ඕගලන්ට හොයාගන්න පුළුවන්. හරි. දැන් මේකේ විවිධ ස්පේස් එකේ මේක සටහන් කරගෙන තේරුම් ගන්න. හරි. මිලන් ප්‍රශ්නාංක 5 බලන්න මොකද කියලා තියෙන්නේ කියලා. එන්න මෙහෙම කියනවා. වායු ගුණාශ්‍රයෙන් වාතයේ දුර තරංග ප්‍රවේගය සඳහා සමීකරණයක් එයාදා උගල දන්නවා v සමානයි වර්ගමූල gamma rt බෙදීම m නැත්නම් වර්ගමූල gamma p බෙදීම ρ කියලා ලියන්න පුළුවන්. හරි. ඒ වායු ඝනත්වය මත සඳහා පවතින ආකාරය පිළිබඳ අදහසක් දක්වන්න. අපි දන්නවා වාතයේ ඝනත්වය මත සඳහා පවතින්නේ නැහැ. ඒක අපි කිව්වා උෂ්ණත්වය මත සඳහා පවතින නියතයක්. ඝනත්වය සහ පීඩන අතර අනුපාතය හැමතිස්සෙම උෂ්ණත්වය මත සඳහා පවතින නියතයක්. ඒ නිසා ඝනත්වය හෝ පීඩනය වෙනස් කිරීම තුළ වාතයේ දුර තරංග සඳහා පවතින්නේ අපේ සිද්ධාන්ත වල ඔප්පු කරනවා. හරි. ඊට පස්සේ කියනවා සංඛ්‍යාතයේ 2000 හර්ට්ස් වන ධ්වනි ප්‍රභවයක් සෙල්සියස්ක බිඳුවේදී වාතයේ ස්ථාන තරංග ඇති කරනවා. හරි. ස්ථාන තරංග ඇති කරනවා. මෙම තරංගයේ අනුයාත නිෂ්පන්ද දෙකක් අතර දුර සෙන්ටිමීටර් 8ක්. හරි. එතන මේ වාතයේ ස්ථාන තරංග ඇති කරනවලු නිෂ්පන්ද දෙකක් අතර දුර සෙන්ටිමීටර් 8යි. හරි. එතන බලමු ඊට පස්සේ අපිට කියනවා මෙම ප්‍රභවය 8 සෙන්ටිමීටර්. ඊට පස්සේ කියනවා මෙම ප්‍රභවය මගින් එහෙත් වෙනත් උෂ්ණත්වයකදී අනුයාත නිෂ්පන්ද දෙකක් අතර දුර සෙන්ටිමීටර් 8.2යි සීම බව පෙන්වනවා. හරි. 0 සෙල්සියස් හෙදී වාතයේ දුර තරංග ප්‍රවේගය අගය සොයනලු දෙවැනි පරීක්ෂණයේදී උෂ්ණත්වය සොයනවා. හරි. දැන් එතකොට මේක ටිකක් එකපාරට සමහර ළමයි පටලව ගන්න පුළුවන්. දැන් මුලින්ම කියලා තියෙනවා සෙල්සියස්ක බිඳුවේදී ඇති කරන්නේ. හරි. ස්ථාවර තරංගයේ නිෂ්පන්ද දෙකක් අතර දුර සෙන්ටිමීටර් 8යි. හරි. නිෂ්පන්ද දෙකක් අතර දුර කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා එතකොට නිෂ්පන්ද දෙකක් අතර දුර වගේ දෙගුණයක් තමයි තරංගායම. හරි. ඒතර පළවෙනි එක්කිනාට දාලා තරංගායමට ගන්න පුළුවන් කියයි කියලා සෙන්ටිමීටර් 16යි. එහෙනම් එයාට දාලා සෙල්සියස්ක බිඳුවේදී අපිට හොයන්න පුළුවන් මොකක්ද වාතයේ දුර තරංග ප්‍රවේගය. හරි. ඒතර එහෙනම් පළවෙනි කොටස පළවෙනි එක්කිනාට දාලා අපි හොයමු මෙන්න මෙහෙම සෙල්සියස්ක බිඳුවේ. හරි. v සමානයි f ලැම්ඩා කියන සමීකරණය දාලා. එතකොට වාතයේ දුර තරංග ප්‍රවේගය අපි දන්නේ නැහැ. හැබැයි සංඛ්‍යාතය කියන එක අනුමාන සංඛ්‍යාතය 2000 හර්ට්ස්. වැඩි කිරීම ලැම්ඩා කියන්නේ නිෂ්පන්ද දෙක අතර දුර වගේ දෙගුණයක්. එහෙනම් ඒ කියන්නේ 2 වැඩි කිරීම සෙන්ටිමීටර් 8 10න් දෙකෙන් වැඩි කරනවා සෙන්ටිමීටර් මීටර. හරි. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන එනවා 10න් දෙක මෙතන කැන්සල් වෙනවා 10 0.2. හරි. ඊපස්සේ 8 2 16යි 16 2. අපි දන්නවා කීයයි කියලාද 32යි කියලා. හරි. එහෙනම් බිඳුවයි අන්න 320යි ms ශ්‍රේණි එක කියලා. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා තවත් නොදන්නා තීටා උෂ්ණත්වයක නිෂ්පන්ද දෙකක් අතර දුර 8.2යි සීම් බව පෙවුණා. හරි. එහෙනම් 8.2යි සීම් කියන්නේ ඒ අවස්ථාවට අපිට දාන්න පුළුවන් v සමාන f ලැම්ඩා කියන සමීකරණය. ඒතර ඒ අවස්ථාවේ උෂ්ණත්වය අපි දන්නේ නැහැ. හරි. ඒතර ඒ උෂ්ණත්වය දාලා වාතයේ දුර තරංග ප්‍රවේගය v θ කියලා ගමු. හැබැයි සංඛ්‍යාතය කියන කෙනා ඔයගොල්ලෝ දන්නවා 2000 හර්ට්ස්. හරි. ඒ වගේම 2000 හර්ට්ස් ලු ඊට පස්සේ අපිට කියනවා ලැම්ඩා. ලැම්ඩා කියන කෙනා කීයද? ලැම්ඩා කියන කෙනා දීලා තියෙනවා 8.2 සෙන්ටිමීටර්. එහෙනම් ඒ කියන්නේ ලැම්ඩා කියන කෙනා අපිට ගන්න පුළුවන් 8.2 සීම වගේ දෙගුණයක් වෙනවා. හරි. එහෙනම් 2 වැඩි කිරීම 8.2 වැඩි කිරීම 10 වෙන 2. හරි. හරි. ත්‍රාණයෙන් තීටා කියන උෂ්ණත්වයේදී වාතක ගුණතරංග වලදී දැන් බලන්න පුළුවන්. එතකොට මේකට මේ දෙන කැපිලා යනවා. එතකොට දෙවරක් මෙතන දෙවරක් දෙක 4යි 40 වැඩි කිරීම 8.2. හරි. එතන v θ කියන කෙනා සමානයි දශම ස්ථානයේ අයින් කරන මේ බිඳුව අයින් කළා 82 4ෙන් වැඩි කරන්න තියෙනවා. එතකොට
4 වරක් 2 8යි 8 වරක් 4 32යි. හරි 328යි ms වෙන එක. හරි. එතකොට 328යි ms වෙන එක තමයි නොදන්නා තීට උෂ්ණත්වයේදී වාතයේ තුන් තරංග ප්‍රවේගය. එතකොට අපි අහන්නේ මෙන්න මේ තීට උෂ්ණත්වය කීයද කියලා. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා සමීකරණයක් ඔයගොල්ලෝ දන්නවා වාතයේ තුන් තරංග ප්‍රවේගය අනුලෝම වෙනවා තාපගතික උෂ්ණත්වය. එහෙනම් මේ අවස්ථාවේ ශේෂාංශක බිඳුව කියලා කියන්නේ කෙල්වින් නම් 273යි. හරි කෙල්වින් 273. එහෙනම් අපිට මෙන්න මේ සූත්‍රය දාන්න පුළුවන් මේ අවස්ථා දෙකට. හරි. එතකොට පළවෙනි අවස්ථාවට අදාළව අපිට ලියන්න පුළුවන් 320 අනුලෝම වෙනවා කාටද? 320 අනුලෝම වෙනවා 320 අනුලෝම වෙනවා ඒ කියන්නේ 273 වෙනි වර්ගමූලය. හරි මේක පළවෙනි සම්බන්ධ. දෙවෙනි අවස්ථාවේ ප්‍රවේගය 328 අනුලෝම වෙනවා වර්ගමූල t. හරි මෙන්න මේ සම්බන්ධතා දෙක බෙදන්න පුළුවන්. හරි ඔය සම්බන්ධතා දෙක බෙදීම තුළින් අපි දෙවෙනි සම්බන්ධයෙන් පළවෙනි සම්බන්ධය බෙදමු. එතකොට එනවා 328 බෙදීම 320 කිය. සමානයි වර්ගමූල ඇතුලේ කීයක් කියනවද 200 t බෙදීම 273. හරි මේක බෙදුවහම පස්සේ එනවා 1.02යි 5යි කිය. හරි මේකේ බෙදුවහම පස්සේ සමානයි එතන වර්ගමූල t බෙදීම 273 ඊට වර්ගමූලය මේ පැත්තට වෙන වර්ගය වෙනවා. වර්ගය කරාම පස්සේ මෙතන 1.05 ආසන වශයෙන් සමානයි t බෙදීම 273. හරි ඊට පස්සේ t කියන එක නා හොයන්නේ 1.05 273 වැඩි කරලා. හරි ඊට t කියන එක නා එනවා 273 වැඩි කිරීම 1.05 කිය. හරි එතකොට මේක සුළු කරාම එනවා 286.5 කියලා ආසන්න වශයෙන් කෙල්වින් වල. හරි ඒක සෙල්සියස් වලින් අහන්නේ. එහෙනම් මේකෙන් 273ක් අඩු කරන්න වෙනවා. තීටා කියන එක නා හොයාගන්න. එහෙනම් තීටා කියන එක නා හොයන්න පුළුවන් අපිට 286.6න් අඩු කරනවා 273ක්. හරි අඩු කරාම මෙතන 6යි 6න් 3ක් ගියාම 3යි. මෙතන එනවා කීයයි කියලාද? 1යි කියලා. හරි අන්න එතකොට සෙල්සියස් සංචක 13.6 උෂ්ණත්වයක් තමයි මෙන්න මේ අවස්ථාවේ. හරි ඔන්න ඔය විදිහට වාතයේ තුන්තරංග ප්‍රවේග සහ ඒ කියන උෂ්ණත්වය ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න අංක 5ට අදාළ. හරි ඒකත් ඉතින් හොඳ ප්‍රශ්නයක්. ඔයගලන්ට පුළුවන් දැන් මෙන්න තියෙන ස්පේස් එකේ මේක ලස්සනට පැහැදිලි ලියාගෙන තේරුම් ගැනීම සිදු කරන්න. හරි ඊළඟ ප්‍රශ්නක් 6. හරි මෙන්න මෙහෙම අහනවා අනුනාදය යන්නේ කවරක් අදහස් වේද? ඒක අපි සිද්ධාන්ත වලින් සාකච්ඡා කරා. ඔයගොල්ලන්ට ඒක කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා වෙනස් කළ හැකි ජල ප්‍රමාණ සහිත සිහින් අනුනාද නලයක් කෙළවරේ කම්පණය වන සරසුලක් තබා පළමු අනුනාද දිගවල් දෙක පිළිවෙලින් 0.3යි 5යි 9යි මීටර සහ 1.07යි 9යි මීටර වන අවස්ථාවන් වලදී අනුනාද වුණා. හරි වෙනත් පරීක්ෂණයේදී මෙම සරසුල සංඛ්‍යාතයේ 234යි හර්ට්ස් වූ දෙවැනි සරසුලක් සමග කම්පණය කළ විට නුගසුම් 4ක් දුන්නා. හරි දෙවැනි සරසුලද ඉහත සඳහන් වායු කණන් වල දිග යාන්තම් වැඩි කළ විට ඒවාත් සමග අනුනාද වේ. නලේ ආන්ත ශෝධනය වාතයේ දුන් තරංග ප්‍රවේගයත් සොයන්නේ. හරි දැන් මේක එකපාරටම ළමයි ටිකක් බය වෙන ස්වභාවයේ ප්‍රශ්නයක්. මොකද මේකේ පොඩ්ඩක් පටලවල තමයි තියෙන්නේ. එතකොට දැන් මුලින්ම අපිට සරසුලක් ගැන කියලා තිබුණා. හරි මෙහෙම සරසුලක් ගැන කියලා තිබුණා. ඒ සරසුලත් එක්ක නලයක් කම්පණය කරනකොට ඒක මූලික අවස්ථාව. හරි මූලික අවස්ථාවේදී අපිට කියලා තිබුණා දිග. හරි මූලික අවස්ථාවට දාලා කීයද 0.3යි 5යි 9යි. හරි ඊට පස්සේ ඊළඟ අවස්ථාව පළමු උපරිතාණය එයාට අපිට දීලා තිබුණා කීයයි කියලාද? මෙන්න මේ විදිහට පළමු උපරිතාණයේ එන්නේ. ඒකට එයාට දීලා තිබුණා දිග කීයයි කියලාද? ඔව් 1.07යි 9යි මීටර කියන. හරි ඔන්න ඔය විදිහට දීලා තිබුණා. දැන් එතකොට මේ සරසුල මේ දෙන්නත් එක්ක මේ අවස්ථාවේ පළවෙනි අනුනාද අවස්ථාව මේක දෙවෙනි අනුනාද අවස්ථාව කියලා තියෙනවා. හරි ඊට පස්සේ මේ සංඛ්‍යාතයේ නොදන්න සරසුල අපි තවත් සරසුලක් එක්ක කම්පණය කරනවා. හරි ඒක කම්පණය කරනකොට හැබැයි මේ දෙවෙනි සරසුලේ සංඛ්‍යාතය 234යි හර්ට්ස් කියලා තියෙනවා. හරි පළමු සරසුලේ සංඛ්‍යාතය F නම් මේ දෙවෙනි සරසුලේ සංඛ්‍යාතය 234යි. හැබැයි මේ 234යි හර්ට්ස් වන සරසුලත් එක්ක මෙයා කම්පණය කරාම අපිට ඇහෙන නුගසුම් 4ක්. එහෙනම් නුගසුම් 4ක් වෙන්න පුළුවන් මොකද්ද? එකෝ 230යි හර්ට්ස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක 235යි
38 හර්ට්ස් වෙන්න ඕන. හරි ඔනෝක තමයි මෙන්න මේ සරසුලට එන්න පුළුවන් සංඛ්‍යාත දෙක. හරි ඊට පස්සේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සරසුලේ සංඛ්‍යාතේ මේකද කියලා තෝරගන්න. හරි ඒකට පල්ලෙහා කතාවක් කියලා තියෙනවා. දෙවැනි සරසුල ඉහසඳහන් වායු පදන් වල දිග යාන්තම් වැඩි කරලට ඒවත් සමග අනුනාදනවා. හරි එතකොට දැන් දෙවැනි සරසුල කියන්නේ මෙන්න මෙයානේ. එතකොට මෙයාට වඩා අඩුද වැඩිද කියන තේරුම තමයි එන්නේ. එතකොට මේ සරසුලත් එක්ක මේගොල්ලෝ කම්පැනි කරනකොට අනුනාද අවස්ථාව ලබා ගන්න මේ නලේ දිග වැඩි කරන්න උනා. හරි නලේ දිග වැඩි කරන්න උනා කියලා කියන්නේ මෙන්න මේ සරසුලේ තරංගායාමය මේ F කියන සරසුලේ තරංගායාමයට වඩා වැඩි කියන. හරි තරංගායාමය වැඩි කියලා කියන්නේ මොකද්ද? සංඛ්‍යාතය අඩුයි කියලා. එහෙනම් F කියන කෙනාගේ F කියලා සරසුලේ සංඛ්‍යාතය මෙන්න මෙයාට වඩා 4ක් මොකද වෙන්නේ වැඩි වෙන්නේ. ඇයි නුගසුම් 4ක් අධික නිසා. හරි මේ දිග වැඩි කිරීම කියන කාරණාව තර්කයේ උපයෝගී කරගෙන අපි තේරුම් ගත්තා 234 කියන සරසුලේ සංඛ්‍යාතයට වඩා මෙන්න මේ සරසුලේ සංඛ්‍යාතය වැඩි වෙන්නේ. හරි අනේක නිසා අපිට තර්ක කරලා ගන්න පුළුවන් මෙන්න මේක තමයි මේ F කියන සරසුලේ සංඛ්‍යාතය 238යි හර්ට්ස්. හරි ඒක තමයි ඉතාම වැදගත් වෙන මේ සරසුලේ සංඛ්‍යාතය බලාගන්න. හරි දැන් එතකොට එහෙනම් මේ 238යි හර්ට්ස් කියන සරසුලත් එක්ක කම්පැනි කරාම මේ අනුනාදයේ පළවෙනි අවස්ථාව දෙක තමයි අපිට දීලා තියෙන්නේ. හරිද? එතකොට දැන් පළවෙනි අවස්ථාවට අපි දැම්මොත් එහෙනම් v සමානයි f ලැම්ඩා කියන සමීකරණය. v සමානයි සංඛ්‍යාතය 238යි 238 වැඩිකම ලැම්ඩා කියන්නේ මේ වගේ 4 ගුණයක්. ඒ කියන්නේ මොකද්ද? එතකොට මේ දුර 0.359. හරි. ධන e වැඩි කිරීම කීයද 4. ඕක තමයි ලැම්ඩා කියලා කියන්නේ. හරි. ඊළඟට මේ අවස්ථාවට අපි දැම්මොත් එහෙම v සමානයි ඒ 238යි ඊට පස්සේ ලැම්ඩා කියන එක කිනා ගන්නේ කොහොමද? ලැම්ඩා කියන එක කිනා මෙන්න මෙහෙම ගමු අපි. දැන් මෙතන තියෙනවා ලැම්ඩා බෙදීම 4 ඒවා 3. එහෙනම් ලැම්ඩා බෙදීම 4 ඒවා 3 සමාන වෙනව කාටද? මෙන්න මේ L සහ ආන්ත ශෝධන එකතු. හරි. එහෙනම් ඒ කියන්නේ L දාන E වෙන්න ඕන නේ. හරි. එහෙනම් ඒක මෙතන ආදේශ කරන්න පුළුවන්. එතකොට 4 බෙදීම 3 වාරයක් ඔයගලන්ට පේනවා මේ දිග 1.0.7 9 දන් හරි ඔනෝක තමයි ගන්න පුළුවන්. හරි ඔන්න ඔය ආකාර සමීකරණ දෙක සටහන් කර ගන්න පුළුවන්. හරිද? එතකොට මේ සමීකරණ දෙක සුළු කරන්න පුළුවන් ඕගොල්ලන්ට. හරි බලමු කොහොමද සුළු කරගන්නේ කියලා. දැන් සමාන කරාම v කියන එක නා කැන්සල් වෙනවා 238 කැන්සල් වෙනවා 4 කැන්සල් වෙනවා. හරි එතකොට එනවා 0.නැත්නම් මෙහෙම ලියන්න පුළුවන් 1.079 ධන e සමානයි මේ 3 වැඩි කිරීම 0.359 ධන e. හරි ඊට පස්සේ තවදුරටත් සුළු කිරීම කරන්න පුළුවන් 1.079 ධන e සමානයි 3 වරක් 9 27න් 7යි දෙකක් ඉතුරුයි 3 වරක් 5 15යි 2යි 17න් 7 එකක් ඉතුරුයි 3 වරක් 9යි 1යි 10යි. හරි දශම ස්ථාන 1යි 2යි 3යි 1යි 2යි 3ක් මෙතනින් තියන්න ඕන. හරි ධන කවුද ඉන්නේ 3යි e කියලා. දැන් ඊට පස්සේ මේ කොටස මෙහෙට ගේනවා මේ කොටස මේ e මෙහෙට ගෙනියනවා. එතකොට 1.079 1.0.77ක් අඩු කරාම අපි දන්නවා 0.02යි කියන්නේ. හරි සමානයි මේ e මෙහෙට ගියාම 2යි e. අන්න e කියන එක කියනවා දෙකෙන් බෙදුවාම පස්සේ e සමානයි 0.0.1. ඒ කියන්නේ මීටර වලින්. එතකොට ඒ කියන්නේ 1 මිලිමීටර කියලා ගන්න. හරි ඔන්න ඔය විදිහට ආන්ත ශෝධනය හොයා ගන්න පුළුවන්. හරි ඒත් එක්කම වාතයේ දුන් තරංග ප්‍රවේගය සඳහා අගයක් ගන්න පුළුවන් ඕගොල්ලන්ට මේ සමීකරණයට ආදේශ කරලා. හරි මම මෙතනින් හදන්නම්. එතකොට v සමානයි f ලැම්ඩා නම් v සමානයි 238 වැඩි කිරීම සංඛ්‍යාතය 238 ඊළඟට මෙන්න මේ කොටස. හරි වැඩි කිරීම 4. ඒකට නම් 4 මුලින්ම ලියාගමු. වැඩි කිරීම මෙන්න මේ ප්‍රමාණය ගත්තොත් දැන් මෙතන එකතු වෙන්න ඕනේ 0.1. ඒ කියන්නේ 3.6 ඒ කියන්නේ 0.3 6යි කියලා අපිට ගන්න පුළුවන්. හරි 0.36යි කියලා. හරි ඔනෝක සුළු කළා වාතයේ දුන් තරංග ප්‍රවේගය සඳහා අපි කලින්ම සුළු කළා ගියක් ගත්තා 342.72. හරි ms ඍණ 1. හරි ඔන්න ඔය කාට ඔයගලන්ට ඒ සඳහා පිළිතුර ලබා ගන්න පුළුවන්. හරි ඉතින් බලන්න ඊටාම ලේසි ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේකේ යම්කිසි හංගල දත්ත ප්‍රමාණයක් තියෙනවා. ඒ හංගල දත්ත ප්‍රමාණය හොයා ගැනීම තුළ තමයි ඔයගොල්ලන්ට කරන්න වෙන්නේ. දැන් සරස්වති සංඛ්‍යාතය හොයාගත්තේ නැතත් ආන්ත ශෝධනය හොයන්න පුළුවන්. හැබැයි වාතයේ දුන් තරංග ප්‍රවේගය හොයන්න බෑ. ඒතර සරස්වති සංඛ්‍යාතය අර තර්ක කරලා ඉගෙන ගන්න.
තමයි ඊටාම තර්ක කරලා අවබෝධ කරගන්නේ. තර්ක කරලා හොයාගන්න එක තමයි ඊටාම වැදගත් වෙන්නේ මේ වගේ ප්‍රශ්න කරන්න ගියාම පස්සේ. දැන් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න එපා හැමතිස්සෙම මේ සූත්‍ර වලට ආදේශ කරන සරල ගණන් එනවා කියලා. එහෙම නෙමෙයි. හරි ඕනම විදිහකට පටලවලා ආවොත් ඔයගලන්ට ඕනම තරගේ විසඳුමක් දෙන්න පුළුවන් විදිහට තමයි මේ විශේෂ කාරණා ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. හරි ඔයගලන්ට පුළුවන් දීලා තියෙන ස්පේස් එකේ දැන් පැහැදිලි පාඩම් පාවිච්චි සටහන් කරගෙන තේරුම් ගැනීම සිදු කරන්න. ඊළඟ ප්‍රශ්න අංක 7 අපි සාකච්ඡා කරා. මෙන්න මෙහෙම කියනවා. එක්තරා නලයක් තුළ සංඛ්‍යාතය 2000 Hz වන ධ්වනි ප්‍රභවයක් ආධාරයෙන් ස්ථාවර තරංග ඇති කළ විට එම නලය ඇතුළු ස්ථාවර තරංගවල උපරිම තීව්‍රතාවයන් 11ක් අතර පරතරය සෙන්ටිමීටර් 80 බව කුඩා මයික්‍රොෆෝනයක් භාවිතයෙන් සොයා ගන්නා ලද. හරි. ඊට පස්සේ කියනවා සොයා ගන්නදී ඒ අවස්ථාවේදී කාමර උෂ්ණත්වයේ ශේෂාංශක 27ක්. නලය තුළ සම්පූර්ණයෙන්ම අඩංගු වූයේ O2 වායු. හරි. පසුව මෙම නලය තුළ ඇති වාතයේ උෂ්ණත්වය 127 සෙල්සියස් දක්වා ඉහළ නංවලදී එවිට මයික්‍රොෆෝනය මගින් නිරීක්ෂණය කළ හැකි වන උපරිම ශබ්ද තීව්‍රතාවයන් ඇති කරන ලක්ෂ දෙකක් අතර අවම පරතරය කුමක්ද කියලා අපෙන් අහන්න. ඒ වගේම සාරවත්‍ර වායු නීතිය අපිට දීලා තියෙන 8.3.4යි O2 සඳහා සාපේක්ෂ මහාවික ස්කන්ධය දීලා තියෙන 32 ග්‍රෑම් මවුලයට කියලා O2 සඳහා ගැමායින්ගේ හොයන්න කියලා තියෙනවා. ඒ වගේම වාතයේ දුන් තරංග ප්‍රවේගය හොයන්න කියලා තියෙනවා. හරි දැන් ඒක මේක ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක්. හරි දැන් උපරිම තීව්‍රතාවයන් 11ක් අතර දුර දීලා තිබුණා. දැන් උපරිම තීව්‍රතාවයක් ශ්‍රවණය වෙන්නේ මයික්‍රොෆෝනයක් අරගෙන යනකොට ඔයගොල්ලෝ දන්නවා ප්‍රශ්පන්ද වල. හරි ඒතර ප්‍රශ්පන්ද කියන්නේ හැබැයි විස්ථාපන ප්‍රශ්පන්ද. ඒතර විස්ථාපන ප්‍රශ්පන්ද කියලා කියන්නේ පීඩන මොනවද? නිෂ්පන්ද. එතකොට එහෙනම් පීඩන නිෂ්පන්ද 11ක් අතර පරතරය. අපි දන්නවා නිෂ්පන්ද 3ක් අතර පරතරය කියලා කියන්නේ තරංග ආයතන. හරි නිෂ්පන්ද 4ක් අතර පරතරය කියලා කියන්නේ ලැම්ඩා බෙදීම 2 3ක්. එතකොට එහෙනම් නිෂ්පන්ද සංඛ්‍යාවට වඩා එකක් අඩුවෙන් තමයි අපිට ලැම්ඩා බෙදීම 2 කොටස් ගන්න ගන්න. එතකොට අපිට කියන්නේ විස්ථාපන ප්‍රශ්පන්ද නැත්නම් පීඩන නිෂ්පන්ද. හරි. එතකොට විස්ථාපන ප්‍රශ්පන්ද හෝ පීඩන නිෂ්පන්ද කියන ඒවා 11ක් අතර පරතරය කීයද මේගොල්ලෝ සෙන්ටිමීටර් 80යි කියලා දීලා. ඒ කියන්නේ ලැම්ඩා බෙදීම 2 ඒවා 10ක් අතර පරතරය. හරි. ලැම්ඩා බෙදීම 2 ඒවා 10ක් අතර පරතරය. එතකොට දැන් ඕගොල්ලන්ට මෙන්න මෙහෙම එක හිතන්න පුළුවන්. දැන් මේ විදිහට මෙන්න මෙහෙමනේ ඔක වෙන්නේ. එතන මේ තියෙන්නේ අපි හිතමු පීඩන නිෂ්පන්ද කියලා. එතන පීඩන නිෂ්පන්ද 1 2 3 4ක් කියමුකෝ. 4ක් අතර පරතරය වෙන්නේ ලැම්ඩා බෙදීම 2 කොටස් කීයද 3ක්. එතන පීඩන නිෂ්පන්ද 11ක් අතර පරතරය කියලා කියන්නේ තරංග ආයතන බෙදීම 2 කොටස් 10ක් තියෙනවා. එහෙනම් ලැම්ඩා බෙදීම 2 කොටස් 10ක් අතර පරතරය සෙන්ටිමීටර් 80යි. හරි. එහෙනම් ලැම්ඩා සමානයි කීයද අපිට ගන්න පුළුවන් කීයයි කියලා මේකට මේ කැන්සල් වෙනවා 16යි සෙන්ටිමීටර් කියලා. හරි ලැම්ඩා කියන එක සෙන්ටිමීටර් 16යි. හරි. හැබැයි මේ වගේම මේගොල්ලෝ කියතුණු සංඛ්‍යාතය කීයද 2000 Hz කියලා කියලා තියෙනවා. හරි 2000 Hz. එහෙනම් මේගොල්ලෝ මෙතන දාන්න පුළුවන් v සමාන f ලැම්ඩා කියන සමීකරණ. හරි. දැම්මහම පස්සේ වාතයේ දුන් තරංග ප්‍රවේගය මෙන්න මේ කියන උෂ්ණත්වයේදී ශේෂාංශක 27 දී අපිට හොයන්න කියලා තියෙනවා. හරි. ශේෂාංශක 27. එහෙනම් වාතයේ දුන් තරංග ප්‍රවේගය හොයන්න ඕනේ සංඛ්‍යාතය කියන එක අපි දන්නවා කීයයි කියලා 2000යි කියේ. ඒ වගේම ලැම්ඩා කියන එක සෙන්ටිමීටර් 16. 16 වැඩි කිරීම 10කට 2. ඒ 10කට මෙතනින් දෙන්නේ කැන්සල් වෙනවා. 16 වැඩි කිරීම 2 කියන්නේ 32යි. මෙතන බිඳුවක් ඉතුරු 320යි ms වෙන එක. හරි. ඔන්න ඔය විදිහට වාතයේ දුන තරංග ප්‍රවේගය හරපුණා. හැබැයි සෙල්සියස් අංශක 27. හරි. ඊට පස්සේ කියනවා සම්පූර්ණ O2 වායුව අඩංගු වෙනවලු මෙම නලය තුල 120ක් දක්වා ඉහළ නංවලදී. හරි. අපෙන් අහනවා මයික්‍රොෆෝනයේ මගින් නිරීක්ෂණය කළ හැකි උපරිම තීව්‍රතාවයන් ඇති කරන ලක්ෂ දෙකක් අතර අවම පරතරය. හරි. මේ අහන්නේ ලැම්ඩා බෙදීම 2 අගය මොකක්ද කියලා මෙන්න මේ උෂ්ණත්වය 124 ගෙනිච්චාම පස්සේ. එහෙනම් මුලින්ම 124 වාතයේ දුන තරංග ප්‍රවේගය හොයාගමු. හරි. එහෙනම් අපිට මුල් අවස්ථාවේ මේ 320 කියන ප්‍රවේගය අනුලෝම වෙන්නේ වර්ගමූල මේගොල්ලෝ කියන විදිහට 300ට. ඇයි ශේෂාංශක 300 දී නිසා. එතකොට අපි දන්නේ නැහැ ඊළඟට සෙල්සියස් අංශක 127 දී ප්‍රවේගය අපි දන්නේ නැහැ. ඒක අනුලෝමයි මේක කෙල්වින් කරනවා කීයද 400. ඔන්න අපිට සම්බන්ධයක් ගන්න පුළුවන්. දැන් මේ දෙක බෙදනවා. එතකොට v බෙදීම 320 කියන එක සමාන වෙනවා වර්ගමූල මොකද්ද 4 බෙදීම 3. හරි. අර එතකොට v සමානයි 320 වැඩි කිරීම 2 බෙදීම මූල 3. හරි. ඊට පස්සේ මේක සුළු කරලා බලන්න ගන්න පුළුවන් v කියන එක්කිනාගේ ප්‍රවේගය 373යි කියලා ආසන්න වශයෙන්.
හරි ms නේ. හරි. ඒ කියන්නේ සෙල්සියස් එක 127 දී ප්‍රවේගය 373යි කියලා ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපි දානවා අපිට ලැම්ඩා හොයාගන්න වෙනවනේ. එහෙනම් අපිට පුළුවන් v සමානයි f ලැම්ඩා කියන සමීකරණය දාන්න. හරි. 373 සමානයි සංඛ්‍යාතය අපි ගන්නවා අපිට දින තුනේ කීයද? සංඛ්‍යාතය 2000. හරි. 2000 වැඩි කිරීම ලැම්ඩා. හරි ලැම්ඩා හොයාගන්න තමයි වෙන්නේ අපිට. එතකොට දැන් මෙතනදී දෙකෙන් බෙදුවාම පස්සේ අපි දන්නවා හරි. එතකොට එහෙනම් ලැම්ඩා කියන එක කියලාගේ අගය ගන්න පුළුවන් කීයයි කියලාද? 186.5 බෙදීම 1000. හරි. බෙදීම 1000 කියලා ගන්න පුළුවන්. හරි. එතකොට සමානයි ලැම්ඩා කියන එක නාග අගය එනවා 0.186.5. මොනවද මීටර. දැන් සෙන්ටිමීටර වලින් කියනවා නම් ඔයගලන්ට සෙන්ටිමීටර වලින් කියනකොට ලැම්ඩා වල අගය කීයයි කියලාද? 18.65 සෙන්ටිමීටර. හැබැයි අපෙන් අහන්නේ අනුයාත නිෂ්පන්ද දෙකක් අතර පරතරය. හරි. ඒ කියන්නේ හැබැයි නිෂ්පන්ද කියලා කියන්නේ මොකද්ද? පීඩන නිෂ්පන්ද. එහෙම නැත්නම් විස්ථාපන ප්‍රස්පන්දයක් අතර පරතරය. එතකොට දැන් ඒක ගන්න මේක දෙකෙන් බෙදන්න ඕනේ. එහෙනම් අපිට ලැම්ඩා බෙදීම 2 කියන එක කෙනා අපිට ගන්න පුළුවන්. 18 දෙකෙන් බෙදුවාම 9යි. 6 දෙකෙන් බෙදුවාම අපි දන්නවා කීයද? 3යි කියලා. 2යි 5. හරි මොනවා කියලාද? සෙන්ටිමීටර කියලා ඔයගලන්ට ලැම්ඩා බෙදීම 2 යගේ හොයාගන්න හැකියාව තියෙනවා. හරි. ඒ දෙකම ඔව් ඊළඟ ගැමාහි යගයක් අහන්න. ගැමාහි යගය ඔයගලන්ට කැමති එකට ආදර්ශ කරලා හදන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? හරි. ඒ සඳහා අපි මුලින්ම v සමානයි වර්ගමූල. හරි දැන් අපි දාමුකෝ මේ අපේ කියලා තියෙන උෂ්ණත්වය කීයද මුල් අවස්ථාවේ 300 කියන එක කෙනාට දාලා. එතන v කියන එක කෙනා 320 සමානයි වර්ගමූල ගැමා r කියලා කියන්නේ 8.314යි ගැමා rt බෙදීම m t කියලා කියන්නේ කෙල්වින් 300යි බෙදීම m කියලා කියන්නේ 32යි ග්‍රෑම් මවුලට ග්‍රෑම් කියන කෙනා කිලෝග්‍රෑම් කරන්න දහරන 3ෙන් වැඩි. හරි ඔන්න ඔය ප්‍රකාශය සුළු කිරීම තුළින් ඔයගලන්ට ගැමා කියන කෙනාගේ අගය හොයාගැනීමේ හැකියාව තියෙනවා. අපි ප්‍රකාශ සුළු කරන්නේ නැහැ. ඔයගලන්ට පුළුවන් සුළු කළා ගැමා කියන කෙනාගේ අගය හොයාගෙන මේ ගැටලුව හොඳින් තේරුම් ගැනීම සිදු කරන්න. හරි යනු ප්‍රශ්නාංක 7 තමයි අපි මේ සාකච්ඡා කරන්නේ.